ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, අද සතියන්ත ඉරිදාවේ හරියටම හවස 7 පහ වෙනකොට, රාත්‍රී 7 පහ වෙනකොට ඔබ සූදානම් වන්නේ ධම්සභා මණ්ඩපයට ගොඩවන්නට. අද රාත්‍රී කාලෙදිත් මෙතෙන් සිට හරියටම හෝරා දෙකක් ඔබ වෙනුවෙන්ම දහම් අවවාදයන්, වටිනා කියන දහම් අවවාදයන් ජීවිතයට එකතු කරන්නට මේ ධම්සභා මණ්ඩපය ගොඩනගෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ශ්‍රද්ධා රූපවාහිනියෙන්, ඒ වගේම ලක්විරු ගුවන්විදුලියෙන්, ඒ වගේම ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල අවකාශයෙන් මෙතෙන් සිට හෝරා දෙකක් අපිත් එක්ක එකතු වෙන්න. ඔබේ ජීවිතයට වටිනා කියන දහම් අවවාද රැසක් එකතු කරගන්න. පින්වත් ස්වාමීන් වහන්සේ අද රාත්‍රියේදීත් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. අපි පින්වත් ස්වාමීන් වහන්සේව මුලින්ම පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද ධම්සභා මණ්ඩපය වෙනුවෙන් ප්‍රතිබර විකාශන දායකත්වය එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. සැප්තැම්බර් මාස උපන්දිනය සමරන පලාගල පදිංචි ආර්.එම්. සෝමාවතී මෑණියන්ට සහ කොබෙය්‍යගනේ පදිංචි W.A. කුසුමාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස කැනඩාවේ මිසිසාගා නගරයේ පදිංචි පින්වත් විජේරත්න හේරත් මහතා සහ චාන්දනි දිසානායක මහත්මිය විසින් තමයි අද දවසේදී ශ්‍රද්ධා රූපවාහිනියෙන්, ඒ වගේම ලක්විරු ගුවන්විදුලියෙන් මේ වටිනා කියන දහම් වැඩසටහන ඔබට දායාද කරන්නට බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. පින්වත්නි, ජීවිතය කියන්නේ හරි අවබෝධයෙන් සහ අවධානයෙන් යා යුතු ගමනක්. අපේ සංසාර ගමනත් ඒ වගේමයි. ඉතින් අවබෝධයෙන් සහ අවධානයෙන් යන සංසාර ගමනට කොයිතරම්නම් දහම වැදගත්ද, අත්‍යවශ්‍යද? අපි මේ කාරණාවත් ඔබට සිහිපත් කරමින්, මේ කාරණාවත් ඔබට මතක් කරමින් පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මෙතෙන් සිට අප කෙරෙහි මහත් කරුණාවෙන් ඒ උතුම් අනුශාසනාවන් සිදු කරන්නට. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පළමු කොට අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, සතියක කාලවකවානුවකට පස්සේ ධම්සභා මණ්ඩපයක සුපින්වතුන්ලා හැමදෙනා මේ ඒකරාශී වෙන්නේ තිලෝගුරු අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ජීවිතය සැපවත් කර ගැනීමට දේශනා කරපු ඒ සුන්දර ධර්මය අහන්න. බුදුරජාණන් වහන්සේට පින්වතුනි මේ ලෝකේ නොයෙක් නම් කියනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැදිච්චි දෙවියන්, බඹුන්, මිනිසුන් නොයෙක් නම් වලින් බුදුරජාණන් වහන්සේ හැඳින්වුවා. ඒ නම් අතරේ අපි කවුරුත් දන්න නාමයක් ශාස්ත්‍රූන් වහන්සේට කියනවා සමන්ත චක්ඛු, සියල්ල දකිනා ඇස කියලා කියනවා. ඒ සමන්ත චක්ඛු කියන වචනේ අපේ බණ පොතේ තෝරන්නේ මෙහෙම. න තස්ස අදිට්ඨ මිදත්ති කංචි. තිලෝගුරු අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ නොදුටු කිසිවක්ම නැත්තේය. අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයේ බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් නොදුටු දෙයක් නැහැ. න අවිඥානම ජානිතබ්බං. මේ කාලත්‍රය තුල තිලෝගුරු සම්මා සම්බුදු රජාණෝ නොදන්නා දෙයක්ද නැත්තේය. සබ්බං අභිඥාය යදත්ථ ඤෙය්‍යං. සියල්ල ඒ අයුරින්ම අවබෝධ කළ නිසා තථාගතෝ තේන සමන්ත චක්ඛු. තථාගත බුදුරජාණන් වහන්සේට සියල්ල දකිනා ඇස කියා කියන්නේ. ඉතින් ඒ තමයි අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රූන් වහන්සේ. මම ඇයි මේ කාරණේ සිහිපත් කළේ? ඒ තුන්කල් දක්නා නුවණැති අප මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ මේ ලෝකය සම්බන්ධයෙන්, මේ ලෝකේ හැම කල්හිම පවතින ස්වභාවයක් ගැන දේශනා කළා. ඒ ස්වභාවයට ශානක කියනවා ධාතු ධාතු සැසඳී යාම. ඒක බුදුරජාණන් වහන්සේ
මේ ධර්මයේ තුල වදාළේ මෙහෙම. මහණෙනි හීන ධාතු වලටම සැසඳී යන්නේය. උතුම් ධාතු වලටම සැසඳී යන්නේය. එතකොට හීන ධාතු කියලා කියන්නේ හීන ස්වභාව, ලාමක ස්වභාව. ලාමක ස්වභාවයේ ඒවා, හීන ස්වභාවයේ ඒවා සැසඳිලා යන්නේ, පෑහිලා යන්නේ තවත් හීන ලාමක දෙයකටමයි. උතුම් දෙයකට පෑහෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඕක අතීතෙත් උහුමයි. ඕක මහණෙනි අනාගතෙත් එහෙමයි. මේ වර්තමානෙත් එහෙමයි. හීන පුද්ගලයෝ හීන පුද්ගලයන්ටම පෑහෙනවා. ලාමක අයටම පෑහෙනවා. දුරුගුණ ඇති අයටම පෑහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි බලන්ට අසූචි එකතු වෙන්නේ අසූචි වලටම නේද කියලා අහනවා. දැන් බලන්න ශානක අසූචි වලවල් වෙනම හදලා තියෙනවා. එහෙමයි. එතකොට අසූචි වලට තමයි අසූචි එකතු වෙන්නේ. මූත්‍රා වලටම එකතු වෙලා යනවා. ලේ සැරව ආදී මේ ශාරීරික පිළිකුල් සහගත කොටස් අපි ගත්තොත් රෝහල් වල එහෙම තියෙනවා. එහෙම අපද්‍රව්‍ය බැහැර කරන තැන්. එහෙමයි. ඒතර ඒ තැනට තමයි ඒක එකතු වෙලා යන්නේ. ඉතින් මේක ලෝකයේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රණීත දේවල්, උසස් දේවල්, වටින දේවල්. ඒ වටින දේවල් වටින දේටම තමයි පෑහිලා යන්නේ. ඒක අතීතෙත් එහෙමයි, අනාගතෙත් ලෝකෙ එහෙමයි. මේ වර්තමානෙත් එහෙමම තමයි. ඒ කියන්නේ මේක මේ ලෝකයේ තියෙන ධර්මතාවයක්, ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි බලන්න. මල් ආසනයට නේද කියලා අහනවා මල් එකතු වෙන්නේ. සුවඳ මල් ආසනයටම එකතු වෙනවා. අපි මල් ටිකක් අරගෙන ගිහිල්ලා ඒ සුවඳ මල් ටික පූජා කරන්න බලන්නේ කොයි මල් ආසනයක. ඊළඟට අපි සුවඳ හඳුන් කූර අරගෙන ගිහිල්ලා අපි බලනවා කෝ අපිට හඳුන් කූර දවටන්න තැන. එතකොට ඒ හඳුන් කූර දවටන තැනට ඒක එකතු වෙනවා. උතුම් දෙයටම එකතු වෙනවා. ඉතින් මේක අපි ජීවිතේට තේරුම් ගන්න වටින කාරණාවක් ශානක පින්වත්නි. මොකද අපි අපේ ජීවිතයේ ඇතුලේ මේ ලැබූ මනුස්ස ජීවිතේ අපිට හොඳ නරක කියන දෙකම අහන්න ලැබුණා. ඉගෙන ගන්න ලැබුණා. මේ දේවල් හොඳයි, මේ දේවල් නරකයි කියලා. අපි එතකොට හොඳ ඒවා අතරට එකතු වෙන්න මහන්සි ගත්තොත් එහෙම ඔන්න අපි හිතමු අපි හොඳ දේවල් ටික ටික ලං කරගන්න මහන්සි ගන්නවා කියලා. අපේ ධාතුවට, අපේ ස්වභාවයට මොකද්ද වෙන්නේ? අපේ ස්වභාවය උසස් වෙනවා. එහෙමයි. උසස් ස්වභාවයටපත් වුණාම උසස් තැන් වලට එකතු වෙනවා. අපි තුමු මේ ජීවිතේ ඕවා ගණන් ගත්තේ නැහැ කියලා. ගණන් ගන්නේ නැතුව ඔහේ ලාමක ගතිගුණ වලින් යුක්තවම අපි ඉන්නවා. එතකොට අපට මක් වෙයිද? අපේ ස්වභාවය, අපේ ධාතුව හීන වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට එකතු වෙන්න වෙන්නේ හීන දේවල් වලට තමයි. මොකද ඒක ලෝක ධර්මයේ. අසුචියක් බවට පත් වුණොත් ඒ අසුචි අරගෙන මල් දාන තැන තියන්නේ නැහැ. ඒක අසුචි ගොඩටම පෑහී යනවා. උතුම් ගුණාංග තිබුණොත් තමයි පින්වතුනේ උතුම් තැන්වලට අපේ ජීවිතය එළඹෙන්නේ. ඉතින් උතුම් ගුණධර්ම ගැන කතා කරනකොට මා හිතන්නේ ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්කිරු ගුවන් විදුලියෙන් නිරන්තරයෙන් පින්වතුන්ලාට බණපද ඇහෙනවා. ඒ බණපද හැම එකම ස්වාමීන් වහන්සේලා නිතර ඔබට ගුණධර්ම ගැන කියලා දෙනවා. මේ දේවල් හදාගන්න කියලා. ඊළඟට අගුණ ධර්ම ගැන ගොඩාක් කියලා දෙනවා. මෙන්න මේවා නම් කරන්න එපාය කියලා. ඉතින් මාත් අද කල්පනා කළා ධම්සභා මණ්ඩපයේදී ජීවිතයක් තුල උපදවාගත යුතු ටික හරි හදාගත යුතු අතිශයින්ම වටිනා ගුණයක් ගැන කතා කරන්න. ඒ වටිනා ගුණය තමයි ලෝකයේ තියෙන ගුණ අතරි සුන්දර ගුණයක්, ලස්සන ගුණයක්, කෙලෙහි ගුණ දන්නා බව. කෘතගුණ. කෘතගුණ දන්නවා නම්, කෘතගුණ සිහි කරනවා නම් ඒක මම හිතන්නේ මේ ලෝකයේ තියෙන ගුණ අතරේ අතිශයින්ම සොඳුරු ගුණයක්. මොකද මේ ගුණේ ශානක පිහිටන්නේ සත්පුරුෂයාට. යමෙක් කෙලෙහි ගුණ දන්නවා නම්, යමෙක් කෙලෙහි ගුණ සිහි කරනවා නම් ඒ කෙනාට කියනවා සත්පුරුෂයා කියලා. මේ ගුණය අපි දැන් මෙහෙම වචනෙන් කතා කරනකොට අපිට හිතෙන්න පුළුවන් මේ ගුණේ තියෙන ගොඩාක් අය ලෝකයේ ඇති. එහෙම කියලා නෑ. මේ ගුණය පින්වතුනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෙහෙම.
මහණෙනි ලෝකේ අතිශයින්ම දකින්ට ලැබෙන අතිශයින්ම දුර්ලභව දකින්ට ලැබෙන පුද්ගලයෙක් සිටී. ඒ දුර්ලභව දකින්ට ලැබෙන පුද්ගලයා කතඤ්ඤු කතවේදී පුද්ගලෝ. කෙලෙහි ගුණ දන්නා කෙලෙහි ගුණ සිහි කරන පුද්ගලයාය. එහෙනම් මේක සුළුපටු ගුණයක් නෙවෙයි ශානක. මේ ගුණේ කෙනෙකුගේ පිහිටනවා කියලා කියන්නේ එයා ලෝකේ අතිශයින්ම දුර්ලභ කෙනෙක්. හරියට නිකන් ගල් බොරළු අතරේ මණිකක් වගේ යා. මණික් කියන ඒවා හැම තැනම නැහැනේ. අතිශයින්ම දුර්ලභයි යා. යම් කෙනෙකුගේ ජීවිතය තුළ කෙලෙහි ගුණ දන්නා බවක් කෙලෙහි ගුණ සිහි කරනා බවක් තියෙනවා නම් ඒක මේ ජීවිතය ඇතුලේ අපේ ගාව තියෙන අපි චුට්ටක් උපදවා ගත්තත් මහා වටිනාකමක් තියෙන ගුණයක්. ඒ නිසා පින්වතුනි උත්සාහවත් වෙන්න මේ ලැබූ මනුස්ස ජීවිතේ සත්පුරුෂයන් වහන්සේලාගේ බණපද ඇහෙද්දී තමන්ට උපකාර කරපු අයව සිහි කරන්නට දක්ෂ වෙන්න. ඒ අය කරපු මේ උපකාර මේවා කියලා එකින් එක සිහි කරගන්නට දක්ෂ වෙන්න. ඒ දක්ෂතාවය ඇති කර ගත්තොත් ඇත්තටම අපි හිතමු ශානක මෙහෙම වුණා කියලා. ලෝකෙම අය එහෙම වුණා කියලා මේ ලෝකේ ගොඩාක් ලස්සන වෙයි. මේ ලෝකේ ගොඩාක් ලස්සන වේවි. මිනිස්සු හැමෝම මේ ඉන්න ප්‍රජාව හැමෝම කෙලෙහි ගුණ දන්නවනම් කෙලෙහි ගුණ සිහි කරනවනම් ඉතින් ලෝකෙම ලස්සන වෙන ඒ ගුණේ ඒ කියන්නේ ලෝකේ හැමෝටම තිබුණොත් ලෝකෙම ලස්සන වෙන ඒ ගුණේ අපේ ගාවේ චුට්ටක් හරි තිබ්බොත් අඩු ගානේ අපේ ජීවිතේ ලස්සන වෙයි. අපේ ජීවිතේ සුන්දර එකක් බවට පත් වෙයි. ලෝකේ තියෙන සොඳුරු ගුණයක් බව තේරෙනවා මේ කෙලෙහි ගුණේ දන්නා බව. කෙලෙහි ගුණ මතක බව. ඒක මේ ලෝකී දකින්න ලැබෙන සිදුවීම් අතර අසිරිමත් සිදුවීම් නිර්මාණය කරන්න පුළුවන් ගුණයක්. ඇයි අපි එහෙම කියන්නේ? අපිට ඒ සම්බන්ධයෙන් එක්තරා වීඩියෝ පටයක් හමු වෙච්ච නිසා. අද ධම්සභා මණ්ඩපයේදී මේ වර්තමානයේ සිද්ධ වෙච්චි ඒ හරි අපූර්ව සිදුවීම අපි ඔබට ආරම්භයේදීම පෙන්වන්න කල්පනා කළා. මේ සිද්ධිය සිද්ධ වුණේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ. එක ගොවිපලක අයිතිකාර ගොවියෙක් තමන්ගේ ගොවිපලට ළඟ ගමකින් අලුතෙන් එළදෙනක් මිලදීගෙන තියෙනවා. එතකොට ඉතින් ඒ එළදෙන සාමාන්‍ය හොඳ හැදුණු වැඩුණු එළදෙනක්. ඒ එළදෙනව තමන්ගේ ගොවිපලට මේ ගොවියා එකතු කරගෙන ආවා. එළදෙන මේ ගමට එක් කරගෙන ආපු දවසේ ඉඳලා ගමේ විශේෂයක් වුණා. හැම රාත්‍රියකම අසාමාන්‍ය විදිහට ගමේ ඇහෙන්න ගත්තා මේ බල්ලෝ බුරන හඬ. එතකොට මේ මහා විශාල ගමක් නෙවෙයි. ඉතින් මිනිස්සු යම් පමණකට මේකට අවධානය යොමු කළා. ඒතර කතා වෙනකොට මිනිස්සු ඇතැම්මෝ කිව්වා බල්ලෝ ඒ අසාමාන්‍ය විදිහට බුරනවා ඇත්තේ අනිවාර්යයෙන්ම සත්තු ගොදුරු කරගන්න සතෙක්. මේ ගොවිපල පැත්තේ එනවා ඇති දිවියෙක් වගේ සතෙක් කියලා. එහෙමයි. එතකොට ඇත්තම මිනිස්සු එකතු වෙලා මේ අර තමන් ගාව තියෙන ওই ෆෝන් වල එහෙම තියෙන කැමරා වලින් මේ මොකෙක්ද මේ එන්නේ කියලා බලන්න මේ කැමරා අටවල සූදානම් කරලා තිබුණා. එතකොටයි මේ සිද්ධිය දකින්න ලැබුණේ. මිනිස්සු බලාපොරොත්තු විදිච්ච විදිහටම මිනිස්සු කියපු විදිහටම ආවේ ශානක දිවියෙක්. හැබැයි මේ දිවියා ඒ ගොවිපලේ හිටපු එක සතෙකුටවත් කරදර හිංසා කළේ නැහැ. ඒ දෙවියා කෙලින්ම ගියේ අර අලුතෙන් එකතු කරගෙන ආපු එළදෙන ළඟට. ඒ එළදෙන ළඟට මේ දිවියා එනකොට එළදෙනක් නැගිට්ටා. නැගිටලා අමුතු ඇඟැලුම්කමක් පෑවා. මේ දිවියා ගොඩාක් වෙලා ඒ එළදෙනගේ තුරුලට වෙලා නිදාගෙන ඉඳලා උදේ පාන්දර වෙද්දී යන්න ගියා. ඉතින් මේක හිතා ගන්න බැරි සිද්ධියක් නේ. මොකද දිවියා කියලා කියන්නේ මාංශ භක්ෂික සතෙක්. මේ සත්තුන්ව ගොදුරු කරගන්න කෙනෙක්. එළදෙන ගත්තොත් එහෙම එළදෙන ඒ වගේ සතෙකුට දැක්ක ගමන් බයයි. මෙතන වෙනසක්. එතකොට මේ සම්බන්ධයෙන් කරුණු හරියට දැනගන්න ඒ ගොවි මහත්තයා අර තමන් එළදෙන මිලදී ගත්ත ගමේ ගොවියාගෙන් මේ ගැන අහලා තියෙනවා. එතකොටයි කාරණේ දැනගෙන තියෙන්නේ මේ එළදෙන ඒ ගමේ බැඳලා ඉන්නකොට
ඒ ගොවි මහත්තයාට මතකයක් තියෙනවා පුංචි දිවි පැටවෙකුට ඒ එළදෙන කිරි දුන්නා. අම්මා අහිමි වෙච්ච දිවි පැටිය කිරිය ඒ දිවි පැටියා මේ එළදෙනකින් තමයි කිරි බීලා තියෙන්නේ. ඒ කිරි බීම හේතු කරගෙන හැතිච්ච සම්බන්ධය. බලන්න සබහාදාමේ තිබුණු න්‍යායක් වෙනස් වුණා. හරි අසිරිමත් ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ඒ ප්‍රවෘත්තිය සත්‍යම එකක් බව, ඇත්තම එකක් බව අපිට මේ සාක්ෂි සහිතව ඉතුරුණා. මොකද ඒවා කැමරාවල සටහන් වෙලා තිබුණා. ඒ නිසා පින්වතුන්ලාත් මේ අපූර්ව සිදුවීම මුලින්ම නරඹන්න. තනපිඩලි එක් පිරිසකගේ කුසගිනි නිවත්තේ තවත් පිරිසකගේ කුසගින්න නිව්වේ ඒ තනපිඩලි වලින් කුස පුරවාගත් උන් ගොදුරු බවට පත් කරමින්. එකී කුසගින්න ඇවිලෙන්න පටන්ගත් මොහොතේ තරංගය පටන් ගන්නවා. ශක්තිය සහ වේගය ජීවිතය තීරණය කරද්දී අවසානය ජීවිතයක විනාශය සනිටුහන් කරනවා. ස්වබාදහම් න්‍යාය අන්න එහෙමයි. ප්‍රබලයා ඉදිරියේ දුර්වලයා පරාජය වෙනවා. එය නවත්තන්න බැහැ. නැහැ. කොහෙත්ම නැහැ. සෙනෙහස පිළිතුරු වූ ප්‍රශ්නයකට ස්වබාදහම් න්‍යායත් වෙනස් වෙනවා. කිසිදා නොවූ විරුව ලෙස විලෝපිකයා ගොතුරට සමීප වෙන්නේ කුසගින්න සංසිදුවා ගන්නටම නොවිය හැකි. ඊට උදාහරණ සත්ව ලෝකයේම අහුමුළුවලින් ඉස්මතු වෙද්දී කුසගින්න සංසිඳ වූ නිසා තරංගය වෙනස් කළ විලෝපික සහ ගොදුරක කතාවක් මේ. ඉන්දියාවේ ඇසෑමේ ගොවියකු තම ගොවිපලට අලුතින් එළදෙනක මිලදී ගන්නවා. ඒ අසල්වැසි ගම්මානයකින්. ටික දවසක් ගත වෙනකොට මේ එළදෙන ගාල් කර සිටි තැන ආසන්නේ සෑම රාත්‍රයකම බල්ලන්ගේ බෙරුම් හඬවල් ඇසෙන්නට වුණා. ඒ නිසාම ගම්වැසියන් සහ එළදෙන මිලදීගත් ගොවියා මේ ගැන විපරම් කරන්න වගේම බලධාරින් දැනුවත් කරන්නටත් කටයුතු කළා. නිතර දෙවේලේ දිව්‍යයන් ගම්වදින ගම්මානයක් වූ නිසාම හැම කෙනෙකුගේම මතය වුණේ රාත්‍රියට ගමට එන දිව්‍යයන් නිසා මේ විදිහට බල්ලන් උඩුබුරලන බවටයි. නමුත් දිනෙන් දින මේ ප්‍රශ්නය පැනනැගුණු නිසාම බලධාරින් විසින් එම ගොවිපල අවට කැමරා සවිකර නිරීක්ෂණය කරන්නට තීරණය කළා. ඔව්. ගම්මුන්ගේ උපකල්පනය නිවැරදි කරමින් බල්ලන්ගේ බිරුම්වලට හේතුව දිවියකු බවට අනාවරණය වුණා. නමුත් කැමරාකාචයේ සටහන් වූ දෙය සියල්ලන් මවිත කළේ පෙරකී අයුරින් විලෝපිකයා ගොදුරට වෙනස් විදියට සමීප වුණු නිසා. මේ අලුත මිලදීගත් එළදෙන සෑම රාත්‍රියකම පැමිණෙන මේ දිව්‍යා සමග සමීපව සිටීම සැබෑ ගැටලුවක් වූ නිසාම එළදෙනගේ පෙර අයිතිකරුවන්ගෙන් මේ ගැන විමසන්න එළදෙන හිමි ගොවියා කටයුතු කළා. හේතුව එළිවුණේ අන්න එවිටයි. මේ එළදෙන පෙරසිටි ගොවිපල ආසන්නයේ කැලෑවක සිය මව අහිමි වූ මෙකී ගැහැණු දිවි පැටවා සැරසරමින් සිටි තිබෙනවා. එහිදී එම කැලෑරොද ආසන්නයේ තනබිමකදී මේ එළදෙන විසින් දිවි පැටවාට කිරි ලබා දී ඇති බවටයි එළදෙනගේ පෙර අයිතිකරුවා හෙළිදරව් කර ඇත්තේ. ඔව්, එදා ඇතිවුණු දාරක බැඳීම එතනින් අවසන් වුණේ නැහැ. ඒවා මෙවන් රූපමය සාක්ෂි පසු කරමින් මේ සතුන් දෙදෙනාගේ ජීවිතය පුරාවටම තියෙන්නට ඇති. හිතන්න, මව් සෙනෙහස සහ කෙලෙහි ගුණ ස්වබාදහමේ සදාතනික න්‍යායක් වෙනස් කළ හැටි. මේ කතාව ගැන මොන විදිහේ මතවාද ගොඩ නැගුණත් සැබෑ සත්‍ය නම් ආදරය, කරුණාව, මෛත්‍රිය තිරිසන් සතුන් පවා මෙල්ල කරන්නට සමත් යන්නයි. ඒ වගේම මව් සෙනෙහස තරම් දැනෙන දෙයක් තවත් ලෝ තුල නොමැති බවට මේ කතාව කදිම සාක්ෂියක්. බලන්න පින්වතුනි, කොයිතරම් අසිරිමත් සිදුවීමක්ද. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම වර්තමානයේ ශානක මේ වසංගත කාලවකවානුවේදී අපිට අහන්න ලැබුණ බොහෝම සෝචනීය ප්‍රවෘත්ති. සමහර වෙලාවට වසංගතේ හේතු කරගෙන මේ ඒකේ වාසිය තකා ඇතැන් කෙලෙහි ගුණ නොදන්නා දරුවෝ මේ දෙමව්පියන්ව පාරේ දාලා ගිහින්න. සමහරවිට අම්මලාව රෝහල් වලට එක්ක කරගෙන එන මුවාවෙන් රෝහල ගාවට එකතු කරගෙන ඇවිල්ලා එහෙම බස්සලා යන්න ගිහිල්ලා. ඉතින් මේ වගේ මහා මේ හද කම්පා කරන කතා ප්‍රවෘත්තීන් අපිට කිහිපයක්ම අහන්න ලැබුණා. ඇත්තම මේ ලංකා භූමියේම අහන්න ලැබුණා. ඉතින් ඒ නිසා මේ හොඳට තේරුම් ගන්න පින්වතුනි, අපිට අපේ ජීවිතයේ ඇතුලේ උපදවා ගන්න තියෙන, මිනිස්සෙක් විදිහට උපදවා ගන්න තියෙන බොහෝම වටින ගුණයක් කෙලෙහි ගුණ කියලා කියන්නේ. මේකට මේ නුවණැත්තෝ කිව්වේ මිත්‍ර ධර්මය කියලා. මේක අපේ ගොඩාක් බණ පොත්වල සඳහන් වෙන්නේ
කෙලෙහි ගුණ දන්නවා නම් කෙලෙහි ගුණ සිහි කරනවා නම් ශානක ඒකට කියනවා මිත්‍ර ධර්ම. එහෙමයි. මොකද මිත්‍ර භාවය කියන එක හටගන්නේ උපකාරයක් එක්ක. ඒ උපකාරය අනිත් කෙනා දන්නවා නම් එතන තියෙනවා මිත්‍ර ධර්මේ. මිත්‍ර ධර්මයේ වෙනුවෙන් සත්පුරුෂයෝ පණ උනත් පුදනවා. ඒක තමයි මේකේ ආශ්චර්යය. ඉතින් මම මේ වීඩියෝ පටේ මොන ගැහුණාම මේ වීඩියෝ පටේ ආරම්භයේදීම පෙන්වන්න කල්පනා කළේ මේ ලෝකයේ මේ බඳු සිදුවීම් අද විතරක් නෙමෙයි සිද්ධ වුනේ. දැන් අදත් සිද්ධ වෙලානේ. එහෙමයි. අතීතයේ සිද්ධ වෙච්ච හරි ලස්සන ප්‍රවෘත්තියක් අපිට හම්බ වෙනවා මේ ජාතක පොත් වහන්සේ තුල. ඒකත් සිද්ධ වුනේ ශානක තිරිසන් ලෝකේ. ඒ තිරිසන් ලෝකේ සිද්ධ වෙච්ච මේ සිද්ධි අපි කොහොමද දන්නේ? තුන්කල් දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් තමයි එය සම්බුදු නුවණින් දැකලා අපිට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාරණේ තියෙන පින්වතුනි ගුණ ජාතකයේ. මේ ගුණ ජාතකයේ අතීත පුවත තමයි මම ඔබට මේ කියන්නේ. ගොඩාක් ඉස්සර කාලේ බ්‍රහ්මදත්ත කියලා රජෙක් බරණැස රජකම් කරලා තියෙනවා. ඔය කාලේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන එන අපේ මහා බෝධිසත්වයෝ මහා බෝසතාණන් වහන්සේ උපන්නේ සිංහ යෝනියේ. සිංහ යෝනියේ සිංහ කුලේ ඉපදිලා ඉතින් තරුණ වියත පත් වෙනකොට හොඳ මහා සුවිශාල ශරීරයක් තියෙන හොඳ හැඩි දැඩි සිංහ රාජෙක් බවට පත් වුණා. ওই සිංහ රාජයා ගොදුරු හොයාගෙන යනකොට ওই පර්වත සීමාවේ තිබුණු මේ මහා විලක් සමීපයේ තිබිලා තියෙනවා ශානක වගුරක්. මේ සිංහයා එදා ගොදුරු හොයාගෙන යනකොට මේ විල සම්බන්ධයෙන් වගුර සම්බන්ධයෙන් අවධානයක් ලොකුට තිබුණේ නැහැ. ඒ වෙනකොට මේ වගුරේ ස්වභාවය අර වතුර සම්පූර්ණයෙන්ම බැහැලා ගිහිල්ලා. නමුත් මේ මැට්ට එරෙන ගතියකින් යුක්තව තිබුණා. නමුත් උඩින් බලපුවම පේන්නේ වේලිලා වගේ. සිංහයාට මේ ගැන අවධානයක් තිබුණේ නැහැ. මේ වගුර ළඟ යනකොට එතන මේ ගොදුරු කරගන්න සතෙක් හිටියා. සිංහ රාජයා පැන්නා. පැන්න ගමන් අර වගුරේ කකුල් හතරම එරුණා. එරිලා දැන් මේ වගුරේ ඇතුළට බහිනවා. ගොඩේ එන්න පිළිවෙලක් නැහැ. මොකද මේ මැට්ට මොලොක් නැහැ. මේ මැට්ට හරීම තදයි කකුල් ඇදලා උඩට ගන්න බෑ. එතකොට සිංහරාජයා බොහෝම අසරණ වුණා. ඔය අසරණ වෙලා ඉද්දී ඔතෙන්ට පැමිණියා කියනවා මෙතෙන්ට නුදුරේ සමීපයේ තිබුණු විලෙන් වතුර ටිකක් බීලා යන්න කියලා හිවලෙක්. මේ නරියා පැමිණියාට පස්සේ මේ හිවලා පැමිණියාට පස්සේ සිංහරාජයා මේ නරියාට කතා කරලා කිව්වා මිත්‍රය මං මාංශ භක්ෂිකයෙක් තමයි. ඔබ වැනි සතුන්ව මේ මරා දමන කෙනෙක් තමයි. ඒ වුණාට මම දැන් අසරණ වෙලා ඉන්නේ. මිත්‍රය මට උදව් කරන්න කිව්වා. එතකොට අර හිවලා මේ සිංහ රාජයාට අනුකම්පා කළා. ඒ හිවලා කරලා තියෙන ඉතින් ඇත්තටම මේ ඒ හිවලාට කරන්න පුළුවන් උපරිමය ඒ වෙලාවේ හිවලා කළා. එයා කළේ අර විලේ තියෙන වතුර නිකන් කාණුවක් වගේ හදලා මේ සිංහ රාජයා ඉන්න තැනට එන්න සැලැස්සුවා. එතකොට ශානක අර එතන මැට්ට බුරුල් වෙනවනේ. මේ මැට්ට බුරුල් වුණාට පස්සේ සිංහ රාජයාට හැකියාවක් ලැබුණා තමන්ගේ කාය ශක්තියෙන් මෙතනින් ගොඩට එන්න. එතකොට මරණය අභිමුඛයේ ඉද්දි පණ බේරාගත්තේ මේ හිවලාය කියන කෘතගුණේ කෙලෙහි ගුණේ සිංහරාජයා ගාව තිබුණ. දැන් මේ සිංහෙක් විදිහට ඉන්නේ බෝධිසත්වයෝනේ. තිරිසන් ජාතියක උපන්නත් ශානක ඒ හිටියේ බෝධිසත්වයෝ. බාහිර ස්වරූපයෙන් තිරිසනෙක් වුණාට අභ්‍යන්තරයේ හිටියේ බෝසතාණන් වහන්සේ. දැන් එහෙම වෙන්න බැයිද? දැන් ගොඩක් දෙනෙක් මේ ජාතක ප්‍රවෘත්තින් එහෙම වර්තමානයේ අර ඒවට මේ නොයෙක් වචන කියනවනේ මේව පසු කාලිනව එකතු කරපු නිකන් කතන්දරය එහෙම කියලා. එහෙම කියන්නේ මේ ලෝක ස්වභාවය නොදන්න නිසා. දැන් මේ ජාතක ප්‍රවෘත්තින් වදාලේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. බාහිර ස්වරූපයෙන් තිරිසන් රූපේ තිබුණාට ඇතුළේ හිටියා ගුණධර්ම සහිත බෝධිසත්වයෝ.
දැන් බලන්න ශානක මනුස්ස ලෝකේ බලපුවම අපිට එහෙම පේන්නේ නැද්ද? ඇතැම් මිනිස්සු ඇතැම් ස්ත්‍රීන් ඉන්නවා ඒ අයගේ ස්වරූපය ඒ අයගේ වේශය මනුස්ස. හැබැයි ඒ අයගේ ජීවිතේ බලපුවම පේනවා යකුන් යකින්නිය වගේ. එහෙම නැද්ද? තිරිසන් ගති තියෙන මිනිස්සු නැද්ද? පෙරේත ගති තියෙන මිනිස්සු නැද්ද? එතකොට මේ මිනිස්සු දිහා අපි බලපුවම පේනවා මේ මිනිසයාට මනුස්ස ඇඟ තිබ්බාට මෙයාට මේ මිනිස්සෙකුට සුදුසු දේවල් ඇතුලේ නැහැ. දැන් බලන්න කෙලෙහි ගුණේ නැති දරුවෝ අපිට අද මාධ්‍යයෙන් දකින්න ලැබෙනවා. තාත්තව කූඩුවේ දාන දරුවෝ දකින්න ලැබෙනවා. අම්මාව මන්තොටේ බස්සලා යන දරුවෝ අපිට දකින්න ලැබෙනවා. මේ මිනිස්සු සමහරවිට හොඳට ටයි කෝට් ඇඳලා මේ හොඳ සැප පහසු වාහන වලින් යන අය. තමන්ගේ මව දිහා තමන්ගේ පියා දිහා අසරණ වෙච්ච දෙන්න දිහා හැරිලා බලන්නේ නැති දරුවෝ ඉන්නවා. ඇතැම් වෙලාවට මෙහෙම ප්‍රශ්න අපි දැකලා තියෙනවා. මේ කෙලෙහි ගුණය සිහි කර ගන්නවා කියන එක තේරුම් කරන්න මේ කියන්නේ. දරුවන්ට ඉඩකඩම් ලියනකොට ඔන්න අම්මගේ තාත්තගේ අතින් එක දරුවෙකුට චුට්ටක් වැඩිපුර ලියනවා. ඒ වැඩිපුර ඒ අම්මා තාත්තා සමහරවිට මේ එක දරුවෙකුට ලියන්නේ ඒ දරුවාගේ ගති ස්වභාවය ඒ අම්මයි තාත්තයි දන්න නිසා. එයා අනිත් අය තරම් දක්ෂයෙක් නෙවෙයි නං. දුර්වලයෙක් නං. අම්මයි තාත්තයි දෙන්න කල්පනා කරනවා වැඩිපුර ඉඩම පොඩ්ඩක්වත් තිබුණොත් මේ අයට අනාගතයේ යහපත් කලදසාවක් තියෙයි. උන ලිව්වා. ලිව්වාට පස්සේ අම්මයි තාත්තයි දෙන්නා නේද Tamanට ජන්මය දුන්නේ. ඒ දෙන්නා නේද Tamanව උස්මහත් කළේ. ඒ දෙන්නා නේද Tamanට නොතේරෙන කාලේ රැකගත්තේ. ඒ මුකුත් මතක නැහැ. අහවලාට වැඩිපුර ලිව්වා කියලා ආය අම්මයි තාත්තයි දිහා බලන්නේවත් නැහැ. එතකොට ශානක ඒ බඳු අය මනුස්ස වෙස් අරගෙන හිටියත් එයාට නිකන් මනුස්ස කියලා කියන්න මොකක්ද වගේ නේද? එහෙමයි. මනුස්ස වෙස්ෙන් ඒ අය හිටියත් ඒ අයට නිකන් මනුස්ස කියලා කියන්න ටිකක් මොකක්ද වගේ. මොකද ඒ අයට ඒක සුදුසුනේ. ඒ මනුස්ස වෙස්ය එයාගේ අභ්‍යන්තරයේ තියෙන එකට සුදුසුනේ. තමන්ගේ ආචාර්යවරයාව ගණන් ගන්නේ නැති ආචාර්යවරයාවත් පාගගෙන යන්න උත්සාහ කරන ශිෂ්‍යයෝ ඉන්නවා. එතකොට අපිට පේනවා ඒ කෙනාට අර මනුස්ස වෙස තිබුණාට ඒ කෙනාට සුදුසුනේ. ඒ මනුස්ස වෙස්ය. ඉතින් ආන් ඒ වගේ තමයි තේරුම් ගන්න ඕනේ. මේ තිරිසන් ලෝකයක උපන්නත් මෙතන හිටියේ බෝධිසත්වයෙක්. ඒ බෝසතාණන් වහන්සේ ගාව තිබුණා කලාතුරකින් ලෝකයේ දකින්න ලැබෙන අර අසිරිමත් ගුණය. මොකක්ද ඒ අසිරිමත් ගුණය වින්වතුනි? කෙලෙහි ගුණේ දන්නා බව, කෙලෙහි ගුණේ නිතර නිතර සිහි වෙන බව. මේ කෙනා මට උදව් කළා. මේ කෙනා තමයි මගේ ජීවිතේ බේරගත්තේ. මෙයා නැත්තම් අද මං කොතනද? ආන්න එහෙම හිතන්න දක්ෂකම. ඉතින් අපිත් අපේ ජීවිතේ හදාගන්න ඕන. අපි පස්සට හැරිලා බලන්න ඕන. අපි ජීවිතේ දැන් යම් තැනක ඉන්නවා වෙන්න පුළුවන් පින්වතුනි. අපි යම් තැනක ජීවිතේ ඉන්නකොට අපි හැමතිස්සෙම හුරු වෙන්න ඕන එක ආපහු හැරී බැලීම. මං මෙතෙන්ට ආවේ කා නිසාද? මාව මෙතෙන්ට ඔසවා තබන්ට කවුද මට උදව් කළේ? කවුද මට අතහිත දුන්නේ? කවුද මට සෙනෙහසින් ළඟින් හිටියේ? ඒක මතක තියෙන්න ඕනේ. මේ මතක තියෙනවා නම් ඒ ගුණය මේ ලෝකේ සත්පුරුෂයෝ විසින් හැම කාලෙම වර්ණනා කරනවා. ඉතින් මේ සිංහරාජයාට දැන් මේ ජාතක පොතේ තියෙනවා අර සිංහරාජයා මඩ බුරුල් වෙලා යම් පමණකට ගොඩට එන්න වැරදරනකොට තැන තැන එරුණා කියනවා ශානක. එතකොට නරියා තමන්ගේ ජීවිත අපේක්ෂාවකිමුත් තොරව යම් පමණක් වගුරට ඇවිත් තියෙනවා. වගුර මැද්දට පැමිණිලා අර සිංහයාගේ බඩ යටට රිංගලා සිංහයාට එසවෙන්න උදව්ත් කරලා තියෙනවා. ඉතින් එහෙම මහා කැපකිරීමක් කරලා තමයි සිංහරාජයව බේරගත්තේ. මේක විශේෂ මතක සටහනක් විදිහට සිංහරාජයා ජීවිත කාලේ තියාගත්තා. අර හිවලාට කිව්වා මිත්‍රය, ඔහේ නිසා තමයි මගේ ජීවිතේ තියෙන්නේ. ඒ නිසා මම මගේ ජීවිතේ තියෙනකන් ඔහෙගේ ජීවිතේ රකින්නවා. ඒ නිසා ඔබත්
ඔබේ යම් හිතවත් පිරිසකුත් ඉන්නවා නම් ඒ සියලු දෙනා මගේ ගුහාව ළඟට එන්න. ඒ සමීපයේ අපිට වාසය කරන්න පුළුවන් එකට කියන. එතකොට ඔන්න අසිරිමත් සිද්ධියක් සිද්ධ වුණා ඒ කාලේ. දැන් මේ කාලේ සිද්ධ වෙච්ච අසිරිමත් සිද්ධිය නම් අපිට කැමරා වලින් දකින්න ලැබුණා. ඒ කාලේ සිද්ධ වෙච්ච අසිරිමත් සිද්ධිය මොකද්ද? මේ සිංහරාජයාගේ සිංහ පිරිසත් ඒ සමීපයට වෙන්න හිවල් පිරිසකුත් එකට වාසය කළා. ඒ අය බොහොම සමගින් වාසය කළා. සිංහරාජයා යමක් ගොදුරු කරගන්නවාද ඒ ගොදුරින් හරියටම කොටසක් සිංහරාජයා අර හිවලාට දෙනවා. ඉතින් මෙහෙම පුදුම සහගත මිත්‍ර භාවයක් මෙතන හටගෙන තිබුණා. එතකොට ටික දවසක් යනකොට මේක බලාගෙන හිටපු සිංහ දේනුවට නොරිස්සුම් ගතියක් ආවා. ඔය සිංහ දේනුව කතාවේ මුකුත් දන්නේ නැහැ. සිංහ දේනුවට දැන් හරියන්නේ නැහැ. සිංහරාජයා හැමතිස්සෙම අර හිවලත් එක්ක ඉන්නේ. ඒ හිවලාට විශේෂ ගරුසරු දැක්වීමක් තියෙනවා. ඒ හිවලාගේ හිටියා පුංචි පුංචි හිවල් පැටව්. ඒ හිවල් පැටවුන්ටත් සිංහයා ආදරෙයි. ඉතින් මේක බලාගෙන ඉන්න බෑ දැන් සිංහ දේනුවට. සිංහරාජයා නැති වෙලාවට සිංහ දේනුව අර හිවල් පැටවුන්ට පොඩ්ඩක් හිරිහැර කරදර කරන්න පටන් ගත්තා කියනවා. ඊට පස්සේ අර මේ හිවල් දෙනටත් නොඑක් ආඩපාලි කියන්න පටන්ගෙන තියෙනවා. ඕක කොහොමින් හරි ඒ හිවල් දෙන අර හිවලාට කියලා අන්තිමේ මේ හිවල තීරණය කළා කොහොම වුණත් ඉතින් සවි ශක්තියෙන් වැඩි සත්තුනේ සිංහයෝ. හදිසිය හරි කිපුණොත් එහෙම අපේ ජීවිතේ සැනකින් තොර වෙන්න පුළුවන්. ඒ නිසා මගේ බිරිඳගේත් මගේ මේ පැටවුන්ගේ ආරක්ෂාව පිණිස අපි වෙන තැනකට යන එකයි හොඳ කියලා. සිංහරාජයා ළඟට ගිහින් මතක් කළා. මිත්‍රය අපි කල්පනා කළේ අපි හිටපු තැනටම ගිහිල්ලා ඉන්න එක ආරක්ෂා සහිතයි අස්වැසිලි සහිතයි කියලා. ඒ නිසා අපි එහෙට පිටත් වෙනවා කිව්වා. සිංහරාජයාට දුක හිතුණා. සිංහරාජයා අහනවා ඇයි මිත්‍රය ඔබ මාගේ ඇසුර අත්හැරලා මෙහෙම යන්න සූදානම් වෙන්නේ? මිත්‍ර ධර්මයේ සිඳෙන දෙයක් මගෙන් ඔබට වුණාද? මේ මිත්‍ර ධර්මය කියලා කිව්වේ කෙලෙහි ගුණේ. කෙලෙහි ගුණේ සලකන්නේ නැතුව කටයුතු කිරීමක් මගෙන් වුණාද කියලා ඇහුවා. එතකොට අර හිවලා කිව්වා මිත්‍රේ මෙහෙමයි. ඔබගෙන් නොවේ. නමුත් ඔබගේ සිංහ දේනුවකින් යම් අකටයුතුකම් වෙලා තියෙනවා. ඒ නිසා අපි කල්පනා කළා මේ ප්‍රදේශේ අත්හැරලා යන්න. ඒ වෙලාවේ තමයි මේ සිංහයා තමන්ගේ සිංහ දේනුවට මේ කතාව කියන්නේ. මම මෙහෙම ජීවිතේ බොහෝම අසරණ තත්යකට පත්වෙච්ච වෙලාවේ මේ දුර්වල සතා තමයි මට උදව් කළේ. අපි තරම් සවි ශක්තිය නෑ තමයි. නමුත් ඔහු තමයි උදව් කළේ. ඒ ගැන ගාතාවක් තියෙනවා ශානක මෙහෙම. අපට තියෙන සවි බල නැති කෙනෙක් වුණත් මේ මිතුරා මිත්‍ර ධර්මයේ පිහිටා සිටිනා බව දත යුත්තේ. මට නෑයා මට මිතුරා මගේ හිතවතා ඔහුමයි. දුකට වැටී සිටි මා බේරා ගත්තේ මේ නරියා. තියුණු දතින් යුතු සොඳුරී එනිසා මෙය අහපන්නේ. කිසිදා මේ මිතුරන් හට අවමානය නොකරන්නේ. එහෙම තමයි මේ ගාථාව අපේ ගුරුදේවයන් වහන්සේ සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ. සිංහ දේනුවට කිව්වා අපිට තරම් සවි ශක්තිය නැති වුණාට මං මොහු ඇසුරු කරන්නේ මිත්‍ර ධර්මය නිසා. කෙලෙහි ගුණේ සලකලා. ඒ නිසා අදින් පස්සේ අවමන් කරන්න එපා කිව්වා. ඉතින් ඊට පස්සේ මේකේ කියනවා මේ ජාතක කතාව අවසන් කළේ භාග්‍යතුන් වහන්සේ ඒ මිත්‍රකම මේ නොබිදගෙන සත්මුතු පරම්පරාවක්ම මේ සිංහ පරපුර සහ මේ හිවල් පරපුර පැවතුණා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා සිංහරාජයා වෙලා හිටියේ මම නොවේ. මාහට බොහෝ උපකාර වෙච්චි ඒ හිවලා වෙලා හිටියේ අපගේ මේ ආනන්දයන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ගුණයකුත් ඉස්මතු කළා. ඉතින් ඒකින්ද තමයි මේ ජාතක කතාවට ගුණ ජාතකය කියලා කියන්නේ. මේ ලෝකේ අපි මේ කතා පුවත මම ඔබට කියලා දුන්නේ බලන්න අතීතේ.
ඈත අතීතයක පුවතක්නේ ඔය. ඒ ඈත අතීතයේ තිරිසන් යෝනියක ඉපදිලා ඉද්දිත් ඒ අය ගාව තිබුණා ප්‍රනීත ධාතුවක්. ඒ අය ගාව තිබුණා උතුම් දෙයක්. ඒ අය ගාව තිබුණා වටිනා දෙයක්. ඒ තමයි කෙලෙහි ගුණ සිහි කරනා බව, කෙලෙහි ගුණ දන්නා බව. බලන්නේ වටිනා දේ සාංසාරික ගමනේ වටිනාම තැනට අරගෙන ආපු හැටි. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ සම්බුද්ධ රාජ බවට පත් වෙලා සංසාර දුකින් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුදු බවට පත් වෙනකොට ශානක ඒත් එක්කම කිසිම කැඩීමක් නැතුව සමීපෙටම එන්න ලැබුණා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට. ගෞතම සාසනයේ බබ්බුලුවල අරහත්ත්වයට පත් වෙලා ධර්ම සංගායනා ආදියත් සිද්ධ කරලා ඒ උත්තමයන් වහන්සේ පිරිනොම් පාවා. එතකොට බලන්න මේ ලස්සන ගුණධර්මයක් අපිට අපේ ජීවිතය ඇතුලේ එකතු කරගන්න පුළුවන් වුණොත් ඒ ගුණධර්මයේ විසින් ඒ වටිනා දේ විසින් අපිව වටිනා තැන් වලටම එකතු කරනවා පින්වතුනි. ඒ නිසා ඔබ උත්සාහවත් වෙන්න මේ ලෝකේ මේ කාලවකවානුවේ අපිට බණපද අහන්න ලැබෙන මේ කාලවකවානුවේ අපිට පේනවා යම් පමණක් ඊකට අවස්ථාව තියෙනවා කියලා. නමුත් ඒකට තියෙන අවස්ථාව යලි යලි විවර වෙන බවක් නම් පින්වතුනි පේන්නේ නැහැ. පේන්න තියෙන දේ තමයි අපිට ගුණධමයක් වඩා ගන්න තියෙන අවස්ථාව එන්න එන්න අහිමි වීගෙන යන බව. ඒක ඇහිරෙන බව. අපිට පින් කරගන්න තියෙන අවකාශ අහිමි වේගෙන යන බව. අධර්ම වාදයේ බලවත් වෙන බව. මේවා තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා ජීවිතේ රැකගන්න, හිත රැකගන්න, ගුණයක් රැකගන්න ලේසි වෙන එකක් නෑ. ඒ නිසා ඔබ උත්සාහවත් වෙන්න. ඔබේ ජීවිතේ පෞද්ගලික රැකවරණය උදෙසා මේ මනුස්ස ජීවිතය තුළ ලස්සන ගුණ උපද්දන්න. ඉතින් අද මම එක ගුණයක් කියලා දුන්නේ. ඒ තමයි කෙලෙහි ගුණේ දන්නා බව, කෙලෙහි ගුණේ සිහි කරනා බව. නිතර බණපද අහනකොට ඔබට ගොඩාක් ගුණධර්ම ගැන ඉගෙන ගන්න ලැබෙයි. පින්වතුනි චුට්ට හරි ඒ ගුණධර්ම තමන්ගේ ජීවිතයට පෞද්ගලිකව එකතු කරගන්න මහන්සි වෙන්න. බුදුරජාන් වහන්සේ ධර්මයේ වදාලා අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසිය. තමාහට රැකවරණය තමාමය, තවත් කෙනෙක් තවත් කෙනෙකුට කොහොමනම් රැකවරණයක් වෙන්නද? ඒ නිසා ඔබට රැකවරණය ඔබයි. ඔබේ රැකවරණය පිණිස ඔබ කළ යුත්තේ ගුණධර්ම ඇති කර ගැනීමයි. ඒ නිසා මේ ලෝකේ ගුණවත් වූ අය අතරට එකතු වෙන්නට උපකාර කරන, ඒ ගුණවත් ධාතුවත් එක්ක එකතු වෙන්න උදව් වෙන ලස්සන සුන්දර ගුණධර්ම තම තමන්ගේ ජීවිතවල ඇති කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගෙත් මුල්ම ඉගැන්වීමක් තමයි කෙලෙහි ගුණය. උන්වහන්සේ අපට දුන්නු පළමු ඉගැන්වීමක්. ඒ නිසා කෙලෙහි ගුණය මත අපේ සමාජයේ බොහෝ දේවල් ගොඩ නැගෙවි. ඔබේ නිවස තුල, ඔබේ ආයතනය තුල, ඔබේ වටපිටාවේ අනිකුත් සියලුම තැන් තුල කෙලෙහි ගුණය වැපිරවීම තුලින්, මේ මූලික ගුණයක් වැපිරවීම තුලින් ඔබට පුළුවන්කමක් තිබෙනවා යහපත බිහි කරන්නට, යහපත ඇති කරන්නට. අද දවස තුල මේ පණිවිඩයත් එක්ක අපි සූදානම් වෙන්නේ ධම්සභා මණ්ඩපයෙන් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයට මත්තෙන් අපි සිහිපත් කරනවා ධම්සභා මණ්ඩපයේ දෙවැනි හෝරාව වෙනුවෙන් ඔබ දන්නවා ඔබේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු වෙනුවෙන් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දහම් අවවාදයන් ලබා ගැනීම. ඉතින් ඒ වෙනුවෙන් අදත් සුපුරුදු දුරකථන අංකය විවෘතව පවතිනවා. 0112 548යි 400 කියන දුරකථන අංකය, 0112 548යි 400 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබේ තියෙන ගැටලු අපිට යොමු කරන්න පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දහම් අවවාදයන් ලබා දෙන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. පින්වත් අද දවසේදී මේ ධම්සභා මණ්ඩපය ශ්‍රද්ධා රූප වාහිනියෙන්, ඒ වගේම ලක්විරු ගුවන්විදුලියෙන්, ඒ වගේම ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල අවකාශයෙන් ඔබට සමීප කරන්නට බැතිබර දායකත්ව එකතු කරන්නේ කැනඩාවේ මිසිසාගා නගරයේ පදිංචි පින්වත් විජේරත්න හේරත් මහතා සහ චාන්දනී දිසානායක මහත්මිය විසින්. ඉතින් පින්වත්නි, ඔබටත් පුළුවන්කමක් තිබෙනවා මේ ආකාරයටම ධම්සභා මණ්ඩපයක් වෙනුවෙන් ඔබේ බැතිබර විකාශන දායකත්වය එකතු කරන්න. ඒ ගැන විස්තර දැනුම්පත් වෙන්න කතා කරන්න 071 232
88යි 87 දුරකථන අංකයට 071යි 232යි 88යි 87 කියන සුපුරුදු දුරකථන අංකයත් විවෘතව පවතින ඔබ වෙනුවෙන්. ඉතින් අපි සූදානම් වෙනවා විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතයේ ගැටලු වලට දහම් අවවාදයන් එකතු කරන්න. රැඳී සිටින්න අප සමගම. පින්වත්නි අපි විරාමයෙන් අනතුරුව නැවතත් ධම්සභා මණ්ඩපයට ගොඩවදින්නටයි සූදානම් වන්නේ. අද දවස තුල මේ ධම්සභා මණ්ඩපය ඔබට සමීප කරන්නට බැතිබර දායකත්වය එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. කැනඩාවේ මිසිසාගා නගරයේ පදිංචි පින්වත් විජේරත්න හේරත් මහතා සහ චාන්දනී දිසානායක මහත්මිය විසින් තමයි අද දවසේදී බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. ඉතින් පින්වත්නි තවත් පණිවිඩයක් තිබෙනවා. ඒ තමයි අපේ ශ්‍රද්ධා TV YouTube නාලිකාව පිළිබඳව මේ වන විට ඔබට මේ පසුගිය ධම්සභා වැඩසටහන් නරඹන්නට හැකියාව තිබෙනවා. සියලු ධම්සභා වැඩසටහන් YouTube නාලිකාව හරහා නරඹන්නට YouTube නාලිකාවට ප්‍රවේශ වෙන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. එහෙම නොතින ඔබට පුළුවන්කමක් තිබෙනවා. ඔබට හැකි වෙලාවක ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අපේ ශ්‍රද්ධා TV YouTube නාලිකාව හරහා. ඒ විතරක් නෙවෙයි ගිය සතියේ ඔබ දන්නවා විෂම භාග චිත්‍රපටිය අපේ YouTube නාලිකාව හරහා නරඹන්න පුළුවන්කමක් තිබෙනවා. මේ වන විටත් ලක්ෂ 5කට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් විෂම භාග චිත්‍රපටිය නරඹා තිබෙනවා. ඉතින් ලෝකයේ ජනාදරයට පාත්‍ර වෙච්ච ඒ වගේම සම්මානයට පාත්‍ර වෙච්ච ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් විදිහට තමයි විෂම භාග චිත්‍රපටිය හඳුන්වන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඉතින් මේ පණිවිඩයත් අපි සිහිපත් කරගෙන අපි සූදානම් වෙන්නේ ධම්සභා මණ්ඩපයේ මේ හෝරාව ඔබේ ජීවිතයේ දහම් ගැටලු ඔබට තියෙන ජීවිතයේ ගැටලු වලින් දහම් අවවාදයන් ලබා දෙන්නට. ඉතින් 0112 548යි 400 කියන දුරකථන මාර්ගය ඔස්සේ අපට යොමු කළ ප්‍රශ්න කිහිපයක් වෙනුවෙන් තමයි අපි මේ වෙලාවේදී පිළිතුරු ලබා දෙන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කමක් තිබෙනවා ඔබේ ජීවිතයේ තියෙන ගැටලු ප්‍රශ්න මේ දුරකථනය ඔස්සේ අපිට යොමු කරන්නට. මේ වෙලාවේ ඉන්නවා ඇඹිලිපිටියෙන් සුනිල් මහත්මයා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ මං ඇඹිලිපිටියෙන් සුනිල් කතා කරන්නේ. මේ මට දැනගන්න ඕන මේ උපාසක මහත්තයෙකුට තවත් පිරිසක් අට්ඨාංග උපෝසත සීලේ සමාදන් කරවන්න පුළුවන්ද කියන එක අපේ පින්වත් ස්වාමින් වහන්සේගෙන් කාරුණිකව මට පැහැදිලි කර දෙන්නසේක්වා කියලා මා ඉල්ලා සිටිනවා. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. උපෝසත අෂ්ටාංග සීලය සමාදන් කරවීම කියන කාරණේ ගත්තාම අපි ඒ කියන්නේ මහත්තයා මේ විමසපු කාරණේ තමයි ඒක තවත් උපාසක කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද කියලා. එහෙම කරාට ඒක කිසි වැරද්දක් නැහැ. තමනුත් උපෝසත අෂ්ටාංග සීලය වැනි අදි සීලයක හික්මිලා තමයි ඒ කළ යුත්තේ. තමනුත් උපෝසත අෂ්ටාංග සීලය වැනි අදි සීලයක හික්මිලා ඉද්දී තව කෙනෙක්ව සීලය සමාදන් කරනවා කියන එක වැරදි කාරණාවක් නෙමෙයි. ඒක දොස් සහිත දෙයක් නෙමෙයි. හැබැයි දැන් අෂ්ටාංග උපෝසත සීලය ගැන මෙහෙමයි අපි දැනගත යුත්තේ. අෂ්ටාංග උපෝසත සීලය අපි පොහොය දවස්වලට භික්ෂුන් වහන්සේලා ඇසුරු කිරීමේ අවකාශ තියෙද්දි අපි මූලිකව භික්ෂුන් වහන්සේලාගෙන් තමයි ඒ සිල්පදේ අරගෙන සමාදන් වෙන්නේ. එහෙම නැති ඕනම අවස්ථාවක තමන්ටම පුළුවන් අෂ්ටාංග උපෝසත සීල සමාදන් වෙන්න. ඒක මේ වෙන කෙනෙකුගෙන් අනිවාර්යෙන් අර සිල්පද කියලා එහෙම සමාදන් විය යුතුයි කියලා එකක් නැහැ. තමන්ට පුළුවන් සිල්පද කියලා සිල්පද සමාදන් වෙන්න. එහෙම සිල්පද සමාදන් වෙලා අෂ්ටාංග උපෝසත සීලය ආරක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ නමකකින් සිල් අරගන්න පුළුවන්. ඉතින් දැන් ඇතැම් ගිහි උපාසක පිරිස ධර්මයේ කියා දෙන්න හැකි දහම් කතාව කරන උපාසක පින්වතුන්ලා ඉන්නවනේ. ඒ පින්වතුන්ලා ඇතැම් වෙලාවට දහම් වැඩසටහන් පවා සිද්ධ කරනවා. ඒ දහම් වැඩසටහන් සිදු කරනකොට තමන් අදි සීලයක උසස් සීලයක හික්මිලා ඒ බණ අහන පිරිසව සීලේ සමාදන් කරාට වරද්දක් නැහැ. ඉතින් තමන්ට අපි හිතමු මේ කාලේ මේ වසංගත රෝග ආදිය තියෙන කාලවකවානුවේ නිවසේදීම සිල් සමාදන් වෙන්න සිද්ධ වෙනවා. සමහරවිට එදාට රූපවාහිනියකින්වත් සෙල් සමාදන් වෙන්න අවකාශයක් නැති අවස්ථාවක් එන්න පුළුවන්. අපි හිතමු විදුලිය යන හිටීමක් වෙලා මොන හරි ප්‍රශ්නයක් වුණා කියලා. ඉතින් එහෙම වෙලාවක තමන්ටම පුළුවන් සිල්පද සමාදන් වෙන්න. ඒ නිසා මේ සිල් සමාදන් වීම ගැන එහෙම තේරුම් අරගන්න.
0112/548 කියන අපේ දුරකථන අංකය ඔස්සේ නැවතත් අපි සම්බන්ධ කරගන්නවා බිබිලෙන් ආර්යදාස මහතා. තෙරුවන් සරණයි ඔබතුමාට. නම බුද්ධාය. එහෙමයි. පින්වත් අපේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න පුළුවන්ද මේ සෝතාපන්න ඵලයටපත් කෙනෙකුගේ චිත්තසංතානේ අකුසල් සිත් පහළ වෙන්න පුළුවන්ද? එහෙම අකුසල් සිත් පහළ වුණොත් ඔහුගේ චිත්තසංතානයේ දුගතියක දැසගන්න ඉඩකඩ තියනවද කියන එක ගැන අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමීන් වහන්සේ. සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු ශ්‍රාවකයා ගැන ශානක අපගේ තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව ධර්මයේ තුල දේශනා කළා. ඒ ශ්‍රාවකයාගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ අපි රතන සූත්‍ර දේශනාවේ සංඝගුණ කියනකොට අපි කියනවා සෝතාපන්න වෙච්චි තැනැත්තා මේ චචාබිඨානානි අභබ්බෝ කාතුම් සය තැනක කර්ම කරන්නේ නොකරයි සය තැනක කර්ම වැටෙන අපායට. නිරාදුකට වැටෙන්න අපාදුකට වැටෙන්න හේතු වෙන කර්ම 6ක් එයාගේ ජීවිතේ සිද්ධ වෙන්නේ. ඒ තමයි ආනන්තරීය පාප කර්ම. ආනන්තරීය පාප කර්ම පංචානන්තරීය මේ ඒකේ තමන්ගේ මව් ඝාතනය කිරීම, තමන්ගේ පියා ඝාතනය කිරීම, ඊළඟට රහතුන් ඝාතනය කිරීම, ඊළඟට තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයේ රුධිරය මේ කුපිත සිතින් දේශ සහගත හිතින් සෙලවීම, සංඝ බෙහෙදේ කිරීම. මේ පහ සිද්ධ වෙන්නේ මේ පහ ඒකාන්ත කොට නිරේ යන්න හේතු වෙනේවනේ. ඒක සිදු වෙන්නේ. ඊළඟට තෙරුවන් සරණ බැහැර කරනවා කියන කාරණේ එයාගේ ඇති සිද්ධ වෙන්නේ. මේ තමයි දුගති ගමනක උපදින්න හේතු වෙන මේ නොකරන සය තැන. ඒ සය තැනක යෙදෙන්නේ නැහැ කියනවා එයා. ඒකේ මේ මිසදිටු භාවයට පත් වෙනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. සෝතාපන්න තැනැත්තෙක්. සෝවාන් වෙනකොට ශානක මූලික අකුසල් 3ක් සමුච්ඡේදනය වෙනවා. සමුච්ඡේදනය කියලා කියන්නේ කැඩිලා යනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන අකුසල් 3 ඒවා සම්පූර්ණයෙන්ම සමුච්ඡේදනය වෙලා කැඩිලා යනවා. නමුත් අනිත් අකුසල් එයාගේ තියෙනවා යම් යම් මට්ටමකින්. එතකොට දැන් අපි හිතමු සෝවාන් වෙච්ච කෙනෙකුට කේන්ති යන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනෙකුට මේ සරාගී සිතුවිල්ල හටගන්න පුළුවන්. ඒ දේවල් වෙන්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න ඕන. මේ මොන වගේ ස්වභාවයක්ද සෝතාපන්න වෙනකොට ලබන දියුණුව කියලා. සෝතාපන්න වෙච්ච තැනත්තගේ මෙන්න මෙහෙම වෙන්නේ. බුදුරජාණන් වහන්සේව සැක කරනවා. ධර්මයේ සැක කරනවා. සංගරුවන සැක කරනවා. එහෙම වෙන්නේ. සිල්පද ඡේදනය වෙනවා. එහෙම වෙන්නේ. ඒක නා ඒ තුල හොඳට සමාදන් වෙලා ඒ තුල පිහිටි ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. සෝතාපන්න තැනැත්තා ගැන භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි සෝවාන් තැනැත්තා සතර අපායේ උපදින්නේ යන බයෙන් මිදුනේමය. සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් කියන මේ මූලික අකුසල් දුරු වෙච්ච කෙනාට නියත වශයෙන් නිෂ්ඨා වචනයක් තියෙනවා. මේ කෙනා සතර අපායේ උපදින්නේ නැහැ. ඒකාන්ත කොට භව 7ක් ඇතුලේ මේ සංසාර දුකින් නිදහස් වෙනවාමයි කියන. ඉතින් ඕන ඔහොම තමයි මේ කාරණේ තේරුම් ගත යුත්තේ. නැවත වරක් අපි යන්නේ බිබිල පැත්තට. බිබිල පැත්තෙන් අපිට ඉන්නවා ආපහු ප්‍රසාදිනේ මහත්මිය. ඔබතුමීට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හාමුදුරුවනේ මට ගොඩක් කේන්ති යනවා. මේ ගොඩක්ම කේන්ති ගියා ගිය මාසේ වෙද්දිම වගේ කේන්ති ගියා. මහත්තයා මේ මාත් එක්ක රණ්ඩු වුණා ගොඩක්. මට ඇත්තටම මහත්තයා ගෙදරට එනකොට කේන්ති යනවා. මේ එයා හමුදාවේ වැඩ කරන්නේ. ඊට පස්සේ මම ඔය භාවනා යනවනේ වැඩසටහන පිළිත් ඒවා දැන් 29 වෙනිදා ඉඳලා ගිය මාසේ මේ විදි කරනවා. දැන් ගොඩාක්ම හිත නිවිලා තියෙන්නේ. ඒ වුණාට මහත්තයා තරහයි තාම මම කතා කරාට ෆෝන් එක ආන්සර් කරන්නේ.
හරි හොඳයි මහත්තයා මට කේන්ති යන එක තමයි ප්‍රශ්නේ. දැන් නම් නැහැ ගොඩක්ම නෑ. දැන් දවස් 20ක් විතර මම මේ භාවනා කරනවා. මේ හාමුදුරනේ තව මොනවද කරන්න පුළුවන් කියලා දැනගන්න ඕනේ හාමුදුරනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ද්වේෂය කියලා කියන්නේ අපි මේ සාංසාරික ගමනේ නොයෙක් ආකාරයෙන් දුක් විඳින අකුසලයක්. එක එක්කෙනාට එක එක පමණකින් පිළිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඇතැම්මුන්ගේ ද්වේෂය ගැන කියන්න පුළුවන් කියනවා හරියට මේ වතුරේ ඇඳපු ඉර වගේ. ඒ ද්වේෂය වැඩි වෙලාවක් පිළිහිටන්නේ. එකපාර කේන්ති ගියා ඒක එතන ඉවරයි. සමහර කෙනෙකුගේ එහෙම නැහැ කියනවා. සමහර කෙනෙකුගේ තරහා කේන්තිය හරියට වැල්ලේ ඇඳපු ඉර වගේ. එහෙමයි. ඒක ටික දවසක් දැන් වැල්ල කිරක් ඇඳ ශානක එක ටික දවසක් තියෙනවානේ ටික වෙලාවක්. ඒක ටික වෙලාවක් පවතිනවා. සමහරුන්ට එහෙම ඊට වඩා බොහොම දරුණුයි කියනවා. සමහරුන්ගේ ද්වේෂය ගලේ කෙටුවා වගේ කියනවා. එහෙමයි. ඒක ආයේ ඉතින් ලේසියෙන් අතහැරෙන්නේ නැහැ. ඉතින් අපි ওই කොයි තැනක හෝ ඉන්න පුළුවන්. ද්වේෂය කියන අකුසලයේ දුරු වී යන තාක් අපි ওই කොයි හෝ තැනක ඉන්න පුළුවන්. අපිටම තමයි පින්වතුනි අඳුන ගන්න තියෙන්නේ අපි කොතනද ඉන්නේ කියලා. ඒ අඳුනගත්තොත් ඒකට ඖෂධي ඒ රෝගයෙන් ඒ ලෙඩෙන් නිදහස් වෙන්න ඖෂධي බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ තමයි ඉතින් මෛත්‍රිය. මෙත්සිත වැඩිම. මෙත්සිත පුරුදු කිරීම. මෛත්‍රී සහගත හිතුවිලි හැමතිස්සෙම හිතේ පවත්වන එක. මෛත්‍රිය සජ්ජායනා කරන්න ඕනේ. මෛත්‍රිය මේ නිකන් ඉන්නකොට කිය ඉන්න ඕන. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා ආදී වශයෙන්. මෛත්‍රිය හිතින් මෙනෙහි කරන්න ඕන. මේ මෛත්‍රී සහගත හිතුවිල්ලෙන්මයි මේක දුරු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රිය පුරුදු කරන්න පටන් ගන්නකොට අර ගලේ කෙටුවා වගේ ද්වේෂ සහගත හිතක් තියෙනවා කියලා හිතමු කෙනෙකුට. එයා මෛත්‍රිය පුරුදු කරනකොට කාලයක් එයාගේ මෙත්සිත නිසා ඒක හරියට අර වැල්ලේ ඇඳපු ඉර වගේ මට්ටමකටපත් වෙයි ටික ටික. එහෙමයි. තවදුරටත් මෙත්සිත පුරුදු කරනකොට එයාගේ මෙත්සිත නිසා අර හරියට මේ වතුරේ ඇඳ ඉර වගේ මට්ටමකටපත් වෙවි. තවත් මෙත්සිත පුරුදු කරනවා කියලා කියන්නේ මෙත්සිතේ අනුහසින් අපිට මේ ද්වේෂය, පටිඝය කියන එක දුරු කරලා දාගන්න පුළුවන්. ඉතින් සම්බුද්ධ ශාසනය විතරයි මේක කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ මුණ ගැහුණාම අපි මේක තේරුම් ගන්න ඕන. අපේ ගාවේ එක එක මට්ටමේ අඩුපාඩු තියෙවි. ඒ අඩුපාඩු හදාගන්න අවස්ථාව හම්බුණා කියලා. ඒ අඩුපාඩු හදාගන්න තැන ආරම්භ කරන්න හරි අපිට අවස්ථාවක් හම්බ වුණා. මොකද මේ බුදු සසුන ගැන අපි විමසා බලද්දී අපිට පේනවා රාගයෙන් වෙලි හිටපු අය සමහරවිට ගණිකා වෘත්තියේ යෙදිච්චි රාගයෙන් වෙලුණු කාන්තාවෝ සම්පූර්ණයෙන්ම රාගය කියන රෝගය සුවපත් කරගත්තා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. අතිශය දේශ සහගතව කිපුණු හිතින් හිටපු අය දේශයෙන් සදාටම නිදහස් වුණා ධර්මය නිසා. එහෙනම් අපිට මේකේ නිදහසක් තියෙනවා, විසඳුමක් තියෙනවා. එතුමීට කියවුවා නම් බොහොම වටිවි ආඝාත පටිවිනය සූත්‍රය. ඒ ආඝාත පටිවිනය සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ගොඩාක් මෛත්‍රිය වර්ණනා කරනවා. ඒක පුරුදු කරගන්න කියලා දෙනවා. දැන් අපි නොඑක අවස්ථාවල දහම් කතාවලදී ආඝාත පටිවිනය සූත්‍ර සිහියේ නගලා තියෙනවා. අපි කෙටියෙන් සිහි කරොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා ගැටෙන හිත නිතර එනකොට මහණෙනි මෙත්සිත පුරුදු කරන්න. මෛත්‍රිය පුරුදු කිරීමෙන් ඒ ගැටෙන සිත දුරු කරගන්න පුළුවන්. මෛත්‍රිය පුරුදු කරද්දී ඒ ගැටෙන සිත දුරු කරගන්න ඔබ මෛත්‍රිය පාවිච්චි කරන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වෙනුවට කරුණාව පාවිච්චි කරන්න. කරුණා චිත්තේනොත් පුළුවන් අර පටිඝ ස්වභාවයේ ගැටෙන ස්වභාවය දුරු කරගන්න. ඒ කියන්නේ මේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා අපි එහෙම හිතනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ගැටෙන හිත දුරු කරගන්න ගොඩාක් උපකාර කරන එක මේ මධ්‍යස්ථ භාවයටපත් වීම, එහෙම නැත්නම් උපේක්ෂාවටපත් වීම. ඒක නම් හරිය උපකාරයි ශානක මේ උපේක්ෂාවටපත් වෙනවා කියන එක. විශේෂයෙන් ඔය ගොඩාක් හිත ගැටෙන්නේ මේ ළඟ ඉන්න අයත් එක්කනේ. එකට ඉන්න අයත් එක්ක තමයි හිත ගැටෙන්නේ. සමහරවිට එයා කතා කරන විදිහ හරියන්නේ නැහැ.
එක්ක ඔයාගේ මොකක්කෝ ක්‍රියාකාරකමක් හරියන්නේ මට නම් එයා කතා කරන වචන පෙන්වන්න බෑ අපි එහෙම කියනවා. එහෙමයි. එතකොට අර මේ පෙන්වන්න බැරි දේ සම්බන්ධයෙන් අපි උපේක්ෂාවටපත් වෙනවා. ඒ උපේක්ෂාවටපත් වෙනවා කියන්නේ ඉතින් මෙයා මට ඕන විදිහටම වේවා කියන එක මම කොහොම ලබන්නද? අන්න උපේක්ෂාව. අපිට අඩු ගන්න ශානක අපේ මේ කයවත් අපිට ඕන විදිහට පවත්ව ගන්න බෑනේ නේ. එහෙමයි. කොටින්ම අපේ හිතුවේලි රටාවවත් අපිට මේ Tamanට ඕන විදිහට පවත්ව ගන්න බෑනේ. ඒක නෙමෙයි ප්‍රශ්න. තරහ යනවා කරගන්න දෙයක් නෑ. ඇයි අපිට ඕන විදිහට මේ හිත පවත්ව ගන්න අපිට බෑ. අපිට ඕන විදිහට හිත පවත්ව ගන්න අපටත් බැරි නම් අපි කොහොමද මේ බාහිර කෙනෙක් අපිට ඕන විදිහට පවත්වනවා කියන එක බලාපොරොත්තු වෙන්නේ නේ. එහෙමයි. එනිසා උපේක්ෂාව. ඒකෙමුත් අර ගැටෙන හිත දුරු කරන්න පුළුවන්. ඒක ක්‍රම 3යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර ගැටීම පිණිස හිතුවිලි දාම ගලාගෙන එනකොට ගැටෙන හිත මට මෙහෙම කිව්වා මට මෙහෙම කළා මන් දිහා මෙහෙම රවලා බැලුවා අපිට මෙහෙම හිතුවිලි එක එනවනේ. සමහරවල්ලාට පරම්පරා ගානක ඒවා එනවා. ඔය සමහර ප්‍රශ්න තියෙනවා ශානක පරම්පරාවලින් කතා කරන්නේ. සමහරවල්ලාට පවුල් දෙකක් තරහයි. ඒ තරහ ඇයි කියලා දන්නේ නැහැ. එහෙමයි. හොයලා බලපුවම පරම්පරා 7ක විතර එහා කතාවක්. ඕකුන් ඒ කාලේ අපිට මෙහෙමයි කළේ. එහෙමයි. එහෙම එකක් තමයි තියෙන්නේ. එතකොට ඒකම සිහි කර පරම්පරා ගාන ඒක පැසෝ ඉන්නවා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා ගැටෙන හිත දුරු කරන්න තියෙන හොඳ ක්‍රමයක් අසති අමනසිකාරය. ගැටෙන්න හේතු වෙන කාරණේ සිහි නොකළ යුත්තේය මෙනෙහි නොකළ යුත්තේ. ආන් ඒ දේ කරගන්න පුළුවන් නම් අපිට ගැටෙන හිතුවිලි ගොඩකින් බේරෙන්න පුළුවන්. යලි සිහි කර පැසවන්න පුරුදු වෙන්න එපා. ඒ වෙනුවට හිතින් පුරුදු කරන්න මහන්සි ගන්න. මෛත්‍රිය, කරුණාව, බුදු ගුණ මේ වගේ ලස්සන දෙයක්. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් යලිත් සිහිපත් කරන්න පුළුවන් අපිට මේ දේවල්. මෛත්‍රී කරුණාව සිහිපත් කරන්න පුළුවන්. ඉගෙනගත්ත කරුණම යලි සිහි කරන්න පුළුවන්. එහෙමයි. අපි ගත්තොත් නැත්නම් ශානක අපිට සිහි කරන්න පුළුවන් බුද්ධ ශාසනය ඇතුලේ අපි ඔය දහම් කතාවලදී කියලා දෙනවනේ. බුද්ධ ශාසනය ඇතුලේ වැඩ හිටපු අසිරිමත් රහතන් වහන්සේලාගේ සිද්ධි. ඒ රහතන් වහන්සේලාට ඇතැම් අවස්ථාවල තිබුණු අසිරිමත් ඉවසීම අපි ඒක සිහි කරනවා. එහෙමයි. දැන් ඒක අවස්ථාවක තියෙනවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හරි ගුණරාවයක් තිබුණා මිනිස්සු අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කේන්ති යන්නේ කියලා. බමුණෙක් කල්පනා කළා මේක මම මේ චෙක් කරලා බලන්න ඕන. දැන් එහෙම අමුතු විදිහකට හිතනා ඉන්නවනේ ලෝකේ. මේ බමුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී එමිට පස්සෙන් ගියා. කාත් කවුරුවත් නැති පාළු තැනක් බලලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටට දෑත බදලා ගැහුවා. ඒ ගහපුවම සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් පමණක් මෙහෙම ඉස්සරහට විසිවෙලක් තියෙනවා. රහතන් වහන්සේ හැරිලව බැලුවේ නෑ ශානක. හැරිලවත් බැලුවේ නෑ එහෙම වැඩම කළා. අඩු ගානේ නිකන් මේ හැරිලා ඔරවලා හරි බලන්න ඕනනේ. ඒකනේ බලාපොරොත්තු වුණේ මේ බමුණ. මොකුත් නෑ. එහෙම වැඩම කළා. ඒ වැඩම කරනකොට මෙයාගේ සර්වාංගිනම දාඩිය දැම්මා. මහා බයක්, මහා වේදනාවක් හිතේ හටගත්තා. දුවගෙන ගිහිල්ලා වැන්දා අනේ ස්වාමීනි මට සමා වෙන්න. මට සමා වෙන්න මම මේ ඔබ වහන්සේව මේ විමසලා බලන්න ඕන කියලායි මේක කළේ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙලාවයි වදාරනවා බ්‍රාහමණේ ඔබට සමාව ගන්න දෙයක් නැහැ. ඔබට සමාව ගන්න කාර්යයක් නැහැ. එතකොට කිව්වා බෑ ස්වාමීනි ඔහොම කිව්වට බෑ. ඔබ වහන්සේ මේ මගේ නිවසට වඩින්න ඕන. මගේ නිවසට වැඩලා මගෙන් දාන පිළිගන්න ඕන. එතකොටයි මගේ හිත එකලස් වෙන්නේ. දැන් බලන්න මේ ගහපු මිනිහා කියන්නේ. ගහපු මිනිස්සයා කියනවා මගේ හිත හරියන්නේ ඔබ වහන්සේ මගේ ගෙදරට වැඩියොත්. සාමාන්‍ය කේන්ති යන කෙනෙක් කියනවනේ දැන් මට මේ දෑත බදල එකක් ගහලා තව මේ දානටත් ආරාධනා කරනවද කියලා. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිහඬ වුණා. වැඩම කළා. ඒ වැඩම කරලා මේ පුද්ගලයා දානේ පූජා කරනකොට දානේ පිළි අරගෙන දානේ වළඳන්න ලැහැත් වෙනකොට ඔන්න ගමේ ආරංචි ගිහිල්ලා. මිනිස්සු පොළු කැති අරගෙන මේ බමුණා ගේ වට කළා. වට කරාම සද්දෙට මේ බමුණ එළියට ඇවිල්ලා බලලා තියෙනවා. බලපුවම මිනිස්සු මේ පොළු අරගෙන ඉන්නවා.
සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩපු දෙන්කෝ ඔබව තියන්නේ කියලා දැන් කියනවා. එතකොට මේ මිනිස්සයා දුවගෙන ඇවිල්ලා අනේ කකුල් දෙක ළඟ පෙරලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ තමයි මගේ ජීවිතේ බේරන්න ඉන්නේ මට ජීවිත දානෙ දෙන්න කියලා. අනේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මිදුලට වැඩම කළා. වැඩම කරලා ඇහුවා පින්වත්නි මොකෝ මේ කැතිත් අරගෙන පොළුත් අරගෙන මොන සතෙක් මරන්නද මේ කියලා ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට පහරක් ගැහුවා ඕන් ඔය බමුණා. තියන්නේ නෑ අපි කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා ඒ බමුණා ගැහුවේ ඔබේ ශරීරයටද මගේ ශරීරයටද කියලා. එතකොට කිව්වා ඔබ වහන්සේටයි ගැහුවේ. ඒකයි මායි බේරගත්තා කිව්වා. ඔබ කලබල වෙන්න ඕනේ නැහැ කිව්වා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ නොහිටින්න අර බමුණට ජීවිතේ පවා හිමි වෙනවා. ඉතින් අපි එහෙම එකක් සිහි කරනවා. අපිට කේන්ති ගියපු වෙලාවක අපිට කවුරු හරි කරදර කරපු වෙලාවක අපි ඒක සිහි කරනවා. සිහි කරපු ගමන් හිත නිවෙන්නේ නැද්ද? අන්න අසති අමනසිකාර වැඩකට නැතිදී සිහි නොකර ඉන්නවා මෙනෙහි නොකර ඉන්නවා. ඔබට එහෙම පුළුවන් රහතන් වහන්සේ නමකගේ චරිත කතාවක් එහෙම නැත්නම් වෙන ශ්‍රාවක චරිත කතාවක් සිහි කරන්න. ඔය ස්වාමීන් වහන්සේලා දහම් කතාව කරනකොට ඔය කතන්දර වගේ කියලා දෙන්නේ ඒ සිහි කරන්න. කෙලෙස් ඇවිස්සෙන්නේ නැතුව හිත කුසල් තුලම තියාගන්න. ඒ දේවල් අපිට උපකාර කරන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් ওই කරුණු හතරම උපකාර වෙන්නේ අපිට අපේ ගැටුණු හිත බේරා ගන්න. සමහර වෙලාවට මෙහෙම ප්‍රශ්න එන්න පුළුවන්. ඇතැම් මිනිස්සු පන්න අපිට කරදර කරනවා. එහෙම වෙලාවක කෙනෙක් ගැටෙනවා මේ වගේ එකකට නම් කේන්ති ගන්න එක සාධාරණයි කියලා. එහෙම අහලා නැද්ද ශානක? මං ඉවසුවා. තවදුරට නම් බෑ ඉවසන්න මගේ දැන් මේ රතු කට්ට පැනලා තියෙන්නේ කියනවා. යා හොඳටම ඉවසලා දැන් ඉවසන එක මේ නවත්තන්න ඕන. මොකද දැන් නොඉවසුවාට ඒක කමක් නෑ. දැන් ඒක සාධාරණයි කියලා. මේ සාධාරණීකරණය කරගන්නේ අකුසලයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙක් එහෙම පස්සෙන් පන්න එනවා නම් ඒ කෙනා සම්බන්ධයෙන් පිටුවා ගන්න කිව්වා. කර්ම ස්වභාවය සිහි කිරීම. කර්ම ස්වභාවය සිහි කරන්න කිව්වා කම්මස්සකා සත්තා. මේ සත්වයෝ තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මයයි. කම්ම දායාදා දෑවැද්ද කර්මයයි කම්ම යෝනි උපදින තැන තීරණය වෙන්නේ කර්මයට අනුරූපවයි. කම්ම බන්දු ඥාතියා කර්මයයි. කම්ම පටිසරණා පිළිසරණ කර්මයයි යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා. ඒ අයෝ කරන්නේ හොඳක් නම් ඒ අයට හොඳ ලැබෙයි. ඒ අය කරන්නේ නරකක් නම් ඒ අයට නරක ලැබෙයි. වපුරුන දේ නෙලාගත්ත දෙයින් අන්න එතන. ශානක ඕක බොහෝම වටින එකක් ජීවිතේට. ජීවිතේට අපේ ජීවිතේට හරි වටින එකක් ওই දහම් පරයය. මොකද මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට හරියට මේ නින්දා අපහාස අවලාද ආදී එන්න පුළුවන්. ඒවා ඉස්සරහා අපි ගොඩක් වෙලාවට යොදා ගන්න එක තමයි අර සාමාන්‍ය බාහිර සමාජයේ අපි දැන් ගිය වතාවෙත් මේ කාරණේ කතා කළා. අර සාධාරණේ හොයාගෙන යන එකක් තියෙනවනේ. එතකොට මේ සාමාන්‍ය සමාජයේ මේ සාධාරණේ හොයාගෙන යෑම කියන එකත් එක්ක ඉක්මනට එන්නේ ගැටීමට. ගැටීම සාධාරණීකරණය කරගන්නවා. සාධාරණීකරණය කරගන්න ඇතැම්මු කියනවා මෙහෙම මම නම් ඔය මේ මේවා නෑනේ කියන්න තියෙන දේ මූණටම කියලා දානවා. එයා තමන්ගේ කේන්තිය සාධාරණීකරණය කරගෙන ඉන්නේ කොහොමද? මං කෙලින් කෙනෙක්. මට හිතට එකක් ආවද මං කියලා දැම්මා. අනේ නෑ මේ කේන්තිය. කේන්තිය නිසා විසිච්චි ගමන් කියලා දානවා. එයා ඒක සාධාරණීකරණය කරගෙන ඉන්නවා. මට කේන්ති කිව්වා මං කෙලින්ම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම නෙමෙයි. කර්මය සිහි කරන්න කිව්වා. දැන් ඇත්තටම අපිට අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට අවවාද කළා. අපිට මේ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ සිහි කරලා අවවාද කළා. මොකද මහමෙවුනාව භාවනා අසපුව බිහි කරලා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට විශාල පිහිටක් විශාල රැකවරණයක් අපේ ජීවිතයට ලබා දුන්නේ. මේ ලොකු ස්වාමීන් වහන්සේ යම් කලෙක බුදුරජාණන් වහන්සේගේ නිර්මල භාෂිතය පාලි භාෂාවෙන් ඊළඟට ගැඹුරු භාෂා ශෛලියකින් සංග්‍රහ වෙලා තිබ්බ ධර්මය
සාමාන්‍ය මිනිස්සුෙකුට දහම්පදේ පැහැදිලිව කියව ගන්න බැරුව තිබුණු වකවානුවක ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ ඉතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ අදහස් වලින් විකෘති කරන්නේ නැතුව අපිට කියලා දුන්නා. ඒ කියා දීපු නිසා නේද පින්වතුනි දැන් මේ තරුණ වයස්වලදීම අපිත් පැවිදි වෙලා ඔබත් එක්කත් මේ ධර්මයේ කතා කරන්නේ. එහෙමයි. එතකොට මෙච්චර මෙහෙවරක් කරලත් ලොකු ස්වාමීන් වහන්සේ මහමෙවුනා භාවනා අසපු සංචිතය බිහි කරලා ධර්ම ප්‍රචාරය පුළුල් කරන්න ඕන නිසා මේ අසපු සංචිත හැම තැනම අසපු ශාඛා බිහි කරලා දහම් කතාව කළා. ඊළඟට මාධ්‍ය ආයතනය ආරම්භ වුණා. මීට වර්ෂ 9කට පෙර ශ්‍රද්ධා රූපවාහිනිය මේ රූපවාහිනී ආයතනය ආරම්භ වෙලා මේ වෙනකොට ශානක අපි කොච්චර ධර්ම දානය දීලා තියෙනවද? මේ ඔක්කොම සිද්ධ වුණේ ලොකු ස්වාමීන් වහන්සේගේ කැපකිරීම පුණ්‍ය සංකල්පනාව නිසා. නමුත් එසේ ඒ විදිහේ මහා මෙහෙවරක් කරපු කෙනාටත් ඒ ආයතනයටත් කොච්චරනම් නින්දා අපහාස වෙනවද? ඒ නින්දා අපහාස රැලි පිටින් එනකොට ලොකු ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ තමන් කරන්නේ යහපතක් නම් තමන් ලෝකයට දෙන්න උත්සාහ කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේම නම් තමුන්ගේ එකක් නෙමෙයි නම් කියන්නේ බුදුරජාණන් වහන්සේ මහා අනුකම්පාවෙන් දේශනා කරපු මේ සද්ධර්මය පැහැදිලිව අසා මේ පින්වතුන්ලා ධර්මයේ කෙරෙහි හිත් පහදවා ගනිත්වා ධර්මයේ පිරිසන්න ලබත්වා කියන චේතනාවෙන් නම් බණ කියන්නේ. කවුරු මොන දේ කී අපහාස කළත් ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න එපා. එහෙමයි. ජීවිතයට සම්බන්ධ නොකරගෙන තමන් කරන යහපත අකණ්ඩව කරගෙන යන්න. එහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ අපට අවවාද කළේ. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන යමෙක් යමක් වපුරනවාද වපුරන දේ ඒ කෙනා අරගෙන යන්නේ. මේකත් ඡානක අපිට මේ ජීවිතේ ගැටීම් වලින් තොරව සැපසේ වාසය කරන්නට උපකාරී කරන එකක්. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කරුණු තමන්ගේ ජීවිතයට ගලප ගන්න. ඒ ගලපා ගත්තොත් තමන්ගේ තියෙන දුර්වලතා ගොඩාක් විශේෂයෙන් ගැටීම කියන දුර්වලතාවය හදාගන්න ඒක මහෝපකාරී වේ. සම්බුද්ධ ශාසනයක් පවතින කාලයක මනුෂ්‍ය ආත්මයක් ලබන්නට පින්වන්ත ඔබ කොයිතරම්නම් වාග්යවන්ත වුණාද? ඒ විතරක් නෙවෙයි පින්වතුනි මනුෂ්‍ය ආත්මයක් ලැබුවත් මේ කාල සීමාවේදී මේ බුද්ධ භාෂිතය බුදු වදන් ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ඔබ කොයිතරම්නම් වාග්යවන්ත වුණාද? ඒ නිසා නොපමාව කටයුතු කරන්න මේ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ඒ මුවින් වදාළ ශ්‍රී සද්ධර්මයම නිර්මල සත්‍ය ඔබ ශ්‍රවණය කරන්න ඔබේ ජීවිතයට මේ දේවල් එකතු කරගන්න. ඔබේ ජීවිතේ විතරක් නෙමේ සාංශාරික ගමනත් සාර්ථක කරගන්න කියන ආරාධනාව මතක් කිරීම. රූපවාහිනියේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය ඔබට නිරන්තරයෙන් සිහිපත් කරනවා. පින්වත් 0112 548යි 400 කියන දුරකථන අංකය ඔස්සේ මේ වෙලාවේදී ඉන්නවා ආභරණ සඳමාලි මහත්මිය. තෙරුවන් සරණයි ඔබතුමියට නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අවසරයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ. මම මේ පාලුගස්සව අරිත භාවනා අසපුවට මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ වෙච්ච කෙනෙක්. මට ස්වාමින් වහන්සේගෙන් දැනගන්න ඕනේ මම රුවන්වැලි මහසෑයට පූජා කරන්න අරගෙන ගියා මේ කුඩයකුයි පාවහන් යුගලකුයි. ඊට පස්සේ මේ කෙනෙක් මට කිව්වා මේ පාවහන් නම් පූජා කරන්න හොඳ නැහැ. මේ කුඩේ නම් පූජා කරාට කමක් නැහැ කියලා. ඊට පස්සේ මං පාවහන් යුගල මේ ආපහු අරගෙන ආවා කුඩේ විතරක් පූජා කෙරුවා. ඉතින් මට ස්වාමින් වහන්සේගෙන් දැනගන්න පුළුවන්ද අපේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ පාවහන් අපි පූජා කළ යුත්තේ කෙසේද කියලා. එතකොට මේ තව දැනගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේට මුතු කුඩ පාවහන් වගේ දේවල් පූජා කරනකොට මොන වගේ ආනිසංසද අපට තියෙන්නේ කියලා. ඉතින් මං ස්වාමින් වහන්සේ මේ ගැටලුව මට විසඳා දෙනසේක්වා කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට බොහෝමත්ම පිං සිදු වෙනවා. ඒ වගේම මට කියන්න ඕනේ අපිට මේ මාවතක් නැතුව සරණක් පිහිටක් නැතුව මේ සසර ගමන් කරන මේ කාලවකවානුවේ අපට මේ තෙරුවන් ගුණ කඳ කියා දීලා ඒ වගේම මේ දහම් දැන්මින් අපව ස්වයං පෝෂිත කරන ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහා මෙවුනා අසපුවාති සියලුම ස්වාමින් වහන්සේලාට
මං ගෞරවාදරයෙන් නමස්කාර කරනවා. බොහෝමත්ම පින් සිදු වෙනවා ඔබ වහන්සේලාට කියලා මේ වෙලාවේ කියන්න කැමතියි. පින් සිදු වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි ඔබතුමියට. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. මූලික බුද්ධ දේශනාව තුළ අපේ ශාස්තෘන් වහන්සේ පාවහන් යුග පැළඳූ වගක් එහෙම සඳහන් වෙන්නේ නැහැ. මූලික දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පාවහන් යුග පළඳලා වැඩම කරපු බවක් අපිට තැනක මේ කියවන්න ඉගෙන ගන්න ලැබෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් පාවහන් පූජා කිරීම කියන එක මේ පාවහන් පිදීම කියන කාරණේ කියන්නේ පාවහන් පූජාව කියලා එකක් අපිට දේශනාව ඇතුලේ දකින්න ලැබෙනවා. විශේෂයෙන් විමානවත්තු, පේතවත්තු ආදී ඊළඟට කුඩ පූජාවක් දකින්න ලැබෙනවා විමානවත්තු, පේතවත්තු ආදීදී. එතකොට අපිට දැන් ඇත්තම ඔය මේ පාවහන් පූජාවාදිය ගැන කතා කරනකොට අපි දැකලා තියෙනවා සමහරවිට ඒක අර මේ නොයෙක් ආකාරයෙන් විසිතුරු කොට මේ මල් ආසන මත තැන්පත් කරලා ඒ වගේ කරන එක. හිතනවා වඩා සුදුසුයි කෙනෙකුට පාවහන් පූජාව කළ යුතුමයි කියලා මේ අදහසක් තියෙනවා නම් ඒ කියන්නේ පාවහන් පූජාව කරන්න ආසාවක් තියෙනවා නම් ඒ කෙනාට කරන්න පුළුවන්. ඒක හොඳ ඇසුරුමක දාලා ඒ ඇසුරුම පූජා කරන්න. මනාකොට සකස් කරපු වෙහිච්ච ඇසුරුමක ඒ ඇසුරුම පරිස්කාරයක් විදිහට පූජා කරන්න පුළුවන්. අර මේ ඇතැම් වෙලාවට ගෙලින්ම අරගෙන ගිහිල්ලා අර මල් ආසනේ මත කෙලින්ම සෙරෙප්පු තියලා තියෙනවා. ඉතින් එතකොට ඒකේ යම් නොසුදුසු බවක්, නොගැලපෙන බවක් පේනවා. ඒ නිසා ඔබට පුළුවන් ඇසුරුමක් ලස්සනට සකස් කරලා ඒ ඇසුරුම පූජා කරන්න. ඔය පාවහන් පූජාව ගැන ඇහුවානේ. එතකොට ඒකේ තිබෙනවා ශානක එක තැනක හරි ලස්සන සිදුවීමක්. ඒ කියන්නේ මේ අපි පූජා කරන දේක එහෙම නැත්නම් අපි දන් දෙන දේක තියෙන අසිරිමත් බවක් ඒකේ පේන්නේ. විමානවත්වයක් තියෙනවා. එක රහතන් වහන්සේ නමක් මුල් කරගෙනයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඒ රහතන් වහන්සේගේ නම පොට්ටපාද තෙරුන්. පොට්ටපාද කියන මහරහතන් වහන්සේ. මේ පොට්ටපාද මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ චාරිකාවේ වැඩම කළා. පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙලා චාරිකාවේ වැඩියා. උන්වහන්සේ චාරිකාවේ වැඩම කරපු අතරේ ගමට වසංගතයක් ආවා. ඒ වසංගතය හේතු කරගෙන උන්වහන්සේගේ පවුලේ අය මිය ගියා. දැන් කාලයකට පස්සේ පොට්ටපාද මහරහතන් වහන්සේ ගමට වැඩම කරලා ඒ වෙනකොට ඉතින් අම්මත් අන්තරා වෙලා තාත්තත් අන්තරා වෙලා සහෝදරයෙක් හිටියා වැඩිමහල් සහෝදරයෙක් අන්තරා වෙලා ඔක්කොටම වසංගතේ මේ බලපෑවා. මේ රහතන් වහන්සේ දවසක් පාරේ පිණ්ඩපාතේ වඩිනවා. පාළු තැනකදී ඇඟේ නූල් පොටක්වත් නැති කර වෙච්චි සත්වෙක් රහතන් වහන්සේ ඉස්සරහට පේන්න ආවා. ඒත් රහතන් වහන්සේ ඇහුවා කවුද මේ? කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ සහෝදරයා. අනේ ස්වාමීනි පිනක් දහමක් කරගන්න බැරුණා ජීවත් වෙද්දී. දුක්ඛිත උපතක මං ඉන්නේ. නූල් පොටක් නෑ ඇඟට. පැම් පොදක් නෑ බොන්න. දැන් මේ ඉපදිලා මේ උපන්න දවසේ ඉඳලා මේ වෙනකල් කිසිම ආහාරයක් කරගත්තේ නෑ. කුස පිච්චෙනවා දනවා. ස්වාමීනි කටුක කරකස පොලවක් අපේ ඒ ලෝකේ තියෙන්නේ. පයක් ගහන්න බෑ. පය ගහන්න බැරි තරම් හරිම කරකසයි. ඉතින් මෙයා මෙහෙම කිව්වා. ඒකේ තියෙන අපහසුතාවය. එතකොට පොට්ටපාද මහරහතන් වහන්සේ ඇහුවා මෑණියනුත් පියාණනුත් ගැන ඔබ දන්නවද? කිව්වා ස්වාමීනි අපි තුන්දෙනාම එක තැන තමයි ඉන්නේ. ඒ දෙන්නා ඔබ වහන්සේ ළඟට එන්න ලැජ්ජයි. ඒ දෙන්නා ඔබ වහන්සේ ගාවට පේන්න එන්න ලැජ්ජයි. ඒ නිසා ආවේ නැහැ කිව්වා. එතකොට පොට්ටපාද මහරහතන් වහන්සේට හරි අනුකම්පාවක් හටගත්තා. මහරහතන් වහන්සේ විශේෂ දානයක් සිද්ධ කළා. ඒ දානය ගැන කියනකොට ශානක එක හරි අසිරිමත් එකයි. ඒ කියන්නේ දැන් මේ රහතන් වහන්සේ නමක්නේ. ඒ රහතන් වහන්සේ සංඝයාට දම් පූජා කරන්න කල්පනා කළා. පිණ්ඩපාත දානේ මේ ගමේ පිණ්ඩපාතේ වැඩලා හම්බ වෙච්චි පිණ්ඩපාත දානේ උන්වහන්සේ තව භික්ෂුන් වහන්සේලාට බෙදුවා. එහෙම පූජා කරලා එතකොට ඒක සාංඝික දානයක්. සංඝයාට දම් පූජා කරපු එකේ පින මෑණියනුත් පියාණනුත් සහෝදරයාටත් අනුමෝදන් කළා. අනුමෝදන් කරපු සැනින් ඒ අයට
ආහාර පාන පහළ වුණා කියනවා. ඒ අය ප්‍රේත ලෝකේ හිටියේ මේ අනිත් අය දෙන පිනක් ගන්න පුළුවන් තැනක. ඉතින් එතන හිටපු නිසා මේ පින ලැබුණා සැනකින්. හොඳට ආහාර පාන ලැබුණා. ඊට පස්සේ රහතන් වහන්සේ තමන් වහන්සේගේ පාත්‍රයට පැන් එකක් අරගෙන ඇවිල්ලා ඒ පැන් එකත් සංඝයාට පූජා කළා. පින අනුමෝදන් කරපු සැනින් ඒ අයට නාන තටාක පිටින් කියනවා පහළ වුණේ. ඒ ප්‍රේත ලෝකේ. ඊට පස්සේ ඒක තියෙනවා. ඒ රහතන් වහන්සේ තමන් වහන්සේට ලැබිලා තිබුණා පාවහන් යුගලක්. ආන්නේ පහවහන් යුගල තවත් භික්ෂුවකට පූජා කළා. සාංගික දානේ. ඒ පින අනුමෝදන් කරනකොට අර පිරිසට ශානක යාන වාහන පහළ වුණා. දැන් පොළොවේ පය ගහන්න බෑ කියලා තිබුණේ. යාන වාහන පහළ වුණා. ඒ කියන්නේ මේ පාවහන් පූජාවෙන් අපිට පේනවා එතකොට සැපේ ලැබෙන්නේ. මේ යාන වාහන කියලා කියන්නේ සුඛයනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා යම් කෙනෙක් යාන වාහන දෙනවා කියලා කියන්නේ යා දෙන්නේ සැපයයි. යාන දද කියලා කියන්නේ යාන දන් දීම කියලා කියන්නේ සුඛ දද සැපේ දන් දුන්නා. ඒ නිසා මේ පාවහන් පූජාව ගැන ඒ විදිහට තේරුම් අරගන්න තමන් පාවහන් පූජාව කරන්න සත්වෝසන අර වගේ ඇසුරුමකින් යුක්තව පාවහන් පූජාව කිරීම සුදුසුයි කියලායි අපිට හිතෙන්නේ. පින්වත්නි තවත් අපිට එක දුරකථන ඇමතුමකට යන්න කාලය තියෙනවා. මේ වෙලාවේදී ඉන්නවා කඩුවෙලින් නිමල් මහතා. තෙරුවන් සරණයි ඔබතුමාට නමෝ බුද්ධාය. ඔව් මෙහෙමයි මගේ දැන් පසුගිය ජූලි මාසයේ 29 වෙනිදා මගේ අම්මා නැති වුණා. අවුරුදු 95ක් ආයුෂ වෙලඳුවා. මේ බොහොම සී කල්පනාවෙන් තමයි හිටියේ. අවුරුදු 20ක් විතර මහමෙවුනාම සිල් සමාදන් වෙච්ච අම්ම කෙනෙක්. විශ්වනාසලා සහ කඩුවලස බොහෝ දෙනෙක් දන්න අඳුරන අම්ම කෙනෙක් කියා. මගේ අම්මා කියලා හැමෝම අඳුරනවා ඒවා. ඉතින් උදේ හවස මාත් එක්ක පන්සිල් සමාදන් වුණා. ඒ නැති වෙන දවසෙත් උදේ මාත් එක්ක පන්සිල් සමාදන් වුණා. බොහොම සිහියෙන් තමයි අම්මා නැති වුණේ. අම්මට අසනීප මුකුත් තිබුණේ නැහැ. කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වගේ කවදාවත් එහෙම අසනීපයක් තිබුණෙත් නැහැ. මම දන්න තරමින් මගේ වයසත් එක්ක අම්මා කවදාවත් රෝහල්ගත වෙලා බෙහෙතක්වත් අරන් තිබුණේ නැහැ. ඉතින් බොහොම පිනට දහමටම යොමු කළා. අම්මා අවුරුදු 20ක් විතර මහා මෙවුනා සිල් ගත්තා. දහම් වැඩසටහන් වලට බොහොම සහභාගීලා තියෙනවා. ඒ බව යන්නේ පිරිසත් ගොඩක් දැකලා තිබුණා. ඉතින් හැමෝමත් මට දැනගන්න ඕන කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මට මතකයි මේ කෙනෙක් සිහි බුද්ධියෙන් මිය ගියොත් සිහි කල්පනාවෙන් මිය ගියොත් සුගති ලෝකයක උපදිනවා කියන එක මම අහලා තියෙනවා. ඉතින් ඒක මට උන්වහන්සේගෙන් අහලා දැනගන්න ඕනේ මේක ඇත්තට මේක ඒ විදිහට සිද්ධ වෙනවද කියලා. හේතුව මට මේ දවස්වල අසපුව වහල නිසා අපිට සම්බන්ධ වෙන්න අමාරුයි උන්වහන්සේලාත් එක්ක. නැත්තම් මම පෞද්ගලිකව කතා කරලා අහන්න හිටියේ. ඉතින් මට පොදුවේ කහන්න දෙන කාටත් තවත් වැඩි කෙනෙකුට මේක ප්‍රයෝජනක් වෙයි නේද කියලා හිතුනේ. ඒ හින්දා මම ඇහුවේ මේ ඉතින් අම්මා අර අවුරුදු 95ක් ගියත් බොහොම සිහි බුද්ධියෙන් හිටියා. මට උදේ වැඩට යන්න හා කියලා ආශිර්වාද කළා. තමයි මේ ටිකක් හැබැයි දවස් කීපයක් කර වයස නිසා කෑම අරුචියෙන් හිටියා. බීම ಜಾති විතරයි පාවිච්චි කරේ. ඒත් සිහියෙන් හිටියා. එදා නැති වෙන දවසෙත් උදේ පන්සිල් ගත්තා. එදා දවල් තමයි නැති වුනේ. ඉතින් ඒ නිසා මගේ හිතේ පොඩි මම දන්න අඳුරන අයත් අසුක සම්බන්ධයත් සෝන්නන්සල පවකව අම්ම සුගති ජීවිතයක් ලබන්න ඇති හේතුව බොහොම සිහි බුද්ධියෙන් හිටියේ නිසා අන්තිම මොහොත දක්වා කියලා. ඉතින් ඒක මට සනාථ කරගන්න ඕනේ. එහෙම වෙනව නේද කියන එක සනාථ කරගන්න ඕනේ. එකක් මගේ හිතේ සැහැල්ලුවට සහ තවත් මේ වගේ වැඩිහිටි දෙමව්පියන්ට තමන්ගේ දූ දරුවන් විසින් ඒ මගට යොමු කරන්නට මේක උපයෝගී වෙයි නේද කියන හිතලා තමයි මම මේක හැවුවේ. ඉතින් ඒකට විශේෂයෙන් දැනගන්න උන්වහන්සේගෙන් ඒ විදිහට මේ සිහි බුද්ධිය මේ යන කෙනෙක් සුගති ගාමී වෙනවා නේද කියන එක මම අහලා තියෙන පොතපතින් සාධාරණ දේශනා වලින් ඒක මට තහවුරු කරගන්න තමයි මට උන්වහන්සේගෙන් දැනගන්න ඕනේ. තෙරුවන් සරණයි ඔබතුමාට නමෝ බුද්ධාය. අවසරයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙනවා පින්වතුනේ යේකේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමෙස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් නම් ඉන්නේ ඒ කෙනා අපායේ යන්නේ නැත. පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණසන්ති. මේ මනුස්ස ශරීරයත් හරිනා කල්හි ඔව්හු දෙව්ලොවේ උපත ලබන්නේය. මේ ප්‍රකාශේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ එකක්. බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කොට වදාළ එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන්
අපිට පින්වතුනි ඇති කරගත යුත්තේ ඒ සම්බන්ධයෙන් විශ්වාසය, සදහැසිත. ඒ සදහැසිතින් තමයි අපි තේරුම් ගන්නේ මම එහෙනම් මගේ ජීවිතයට සරණක් පිහිටක් සලස ගත්ත. දැන් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් අපිට අපි ගැන අපේ ආරක්ෂාව ගැන අපිට තියෙන්න ඕන යම් මේ දැනුම්වත් බවක්. මම බුදුරජුන් සරණ ගියපු කෙනෙක් මට රැකවරණයක් තියෙනවා. එහෙම නැත්නම් මම ධර්මයේ සරණ ගියපු කෙනෙක් මට රැකවරණයක් තියෙනවා. මම සංගරුවන සරණ ගියපු කෙනෙක් මට රැකවරණයක් තියෙනවා. මං හොඳට සිල් ආරක්ෂා කරගත්ත කෙනෙක් මං සිල් රැක්ක නිසා මට රැකවරණයක් තියෙනවා. අන්න ඒකට අපි කියන්නේ ශ්‍රද්ධාසිත. බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම ශ්‍රද්ධාවයි. දැන් එක අවස්ථාවක තියෙනවානේ භාග්‍යතුන් වහන්සේ වචනයක් වදාලා දේවදත්ත සම්බන්ධයෙන් දේවදත්ත නිරේගියා කියන කාරණේ. එක භික්ෂුවක් ඕක සැක කළා. එතකොට සැක කරපු භික්ෂුව ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ පැවසුවා මේ දේවදත්තයා නිරේගියාය කියලා. ස්වාමීනි මේ දේවදත්ත නිරේගියා කියන එක බුදුරජාණන් වහන්සේ නිකමට කියප එකක්ද නැත්නම් දැකලම කියප එකක්ද කියලා ඇහුවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුවට හරි ලස්සන කතාවක් කිව්වා. ආයුෂ්මත භාග්‍යතුන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමයි. ඒ නිසා අපිත් අපේ ජීවිතේ ශ්‍රාවකයෝ විදිහට අදාහගත යුත්තේ ඒ විදිහට පින්වතුනි. අපිට අපේ ජීවිතේට හදාගන්න තියෙන සරණ ඒක විතරනේ. ඒ නිසා හොඳට තෙරුවන් සරණේ පිහිටන්න, ධර්මයේ පුරුදු වෙන්න, ජීවිතේට මරණය එන වෙලාව කියන්න බෑ. මරණය කොයියම් හෝ මොහොතක පැමිණුණත් අපිට අපේ ජීවිතේ ආරක්ෂාවක් තියෙනවා. අපි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවනම්. ඒ නිසා තෙරුවන් සරණ තුල Tamanට ආරක්ෂාව තියෙනවා කියන එක සම්බන්ධයෙන් බලවත් විශ්වාසයකට පැමිණෙන්න. 0112/548 කියන දුරකථන අංකයෙන් මේ වෙලාවේ දින්නවා කුරුණෑගල කරුණාරත්න මහත්මයා. තෙරුවන් සරණයි ඔබතුමාට. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. මට අහන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. කතා කරන්නේ වැවල ගමින්. මට දැනගන්න ඕනේ බුද්ධ පූජාව තියද්දී අඟුලිමාල මහරහතන් වහන්සේටයි බත්කුල මහරහතන් වහන්සේටයි බුදුරජාණන් වහන්සේටයි මිහිඳු මහරහතන් වහන්සේටයි මේ හැමෝටම එකටම එක පාත්‍රයක් තියලා පූජා කරාට කමක් නැද්ද කියන එකයි අය සිල් ගන්න දවසට රැට ආහාර ගත්තට කමක් නැද්ද කියන ප්‍රශ්නේ ඒ ප්‍රශ්න දෙක තමයි අහන්න ඕනේ. එතකොට අය මේ බුදුජානන් වහන්සේට මේ බුද්ධ පූජාව තිබ්බට පස්සේ මේ බුද්ධ පූජාව සත්තුන්ට දැම්මට කමක් නැද්ද කියන ප්‍රශ්න තුන අතම අහන්න ඕනේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සම්බුද්ධ පූජාව පූජා කිරීමේදී දැන් ඒ අර අනුගමනය කරපු පිළිවෙත. ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ උදෙසානේ ඒ බුද්ධ පූජාව පූජා කරන්නේ නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ උදෙසා තමයි පූජාව. අපි එක පාත්‍රයකට මේ දානේ පිළිවෙලක් කරලා පූජා කරනවා නම් ඒක ශාස්ත්‍රුන් වහන්සේට කරන පූජාවක්. එතකොට මේ රහතන් වහන්සේලාට ආදිය අපි පූජා කරනවා නම් අපිට වෙනම සකස් කරලා සංගරුවන විශේෂෙහි රහතුන් විශේෂෙහි ඒ පූජාව සිද්ධ කරන්න පුළුවන්. නිවසකදී වගේ නම් මං හිතන්නේ මර ගොඩාක් එහෙම ඉඩකඩ ඊළඟට ඒ සඳහා අවකාශ මේ හරියට නැත්තම් අපිට පුළුවන් මේ රහතන් වහන්සේලා උදෙසා මේ සාමාන්‍ය පැන් එකක් වගේ පූජාවක් ඒ විදිහට පිළිවෙලක් කරගන්න. සම්බුද්ධ පූජාව අපි තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියන අදහසින් එහෙම තමයි පූජා කළ යුත්තේ. එතකොට ඊළඟට විමසපු කාරණාව දැන් සම්බුද්ධ පූජාව පූජා කිරීම සම්බන්ධයෙන් ඊළඟට අපෙන් කරුණ විමසුවේ මේ පූජාව පූජා කරාට පස්සේ ඇත්තම මෙහෙමයි තේරුම් ගන්න ඕනේ. බුදුරජාන් වහන්සේට වේවා ඊළඟට මහා සංඝයා විශේෂ වේවා දානේ පූජා කරන්නට කැප කාලය ඉර අවරට යනතෙක් පමණයි. ඒතර අපි හිතමු යම් පූජාවක් ඉර අවරට යන්ට මේ පෙර අපි පූජා කළා කියලා. ඉර අවරට ගියපු ගමන් ඒක භාග්‍යතුන් වහන්සේගෙමුත්
භික්ෂු සංඝයා වහන්සේගේම අයිතියෙන් තොර වෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ මේ ශාස්ත්‍රෝන් වහන්සේට හෝ ශ්‍රාවක සංඝයාට හෝ කැප වෙලාව නෙවෙයි. ඊට පස්සේ ඉතින් ඒ දාණය වෙනුවෙන් ඒ ආහාරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. මොකද ඒක ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේටවත් මහා සංගරුවනටවත් අයිති එකක් නොවන නිසා. එහෙම තේරුම් ගැනීම සුදුසුයි. එහෙමයි. ඉතින් අදට දම්සභා මණ්ඩපය වෙනුවෙන් වෙන්නු කාලය මේ ආකාරයට ගෙවිගෙන අවසානයේට ළඟා වුණා කාලය. ඉතින් අපි දැන් සූදානම් වන්නේ අද දවසේදී මේ වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර දායකත්වය එක්කල පින්නතුන් ඒ වගේම අනිකුත් සියලුම දායකත්වය එක්කල පින්නතුන් උදෙසා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපි පින්වත් ස්වාමින් වහන්සේට ඒ වෙනුවෙන් නමස්කාර කොට ආරාධනා කරනවා මෙතෙන් සිට කාලය වෙන් කරගන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. අද දවසේ දම්සභා මණ්ඩපයේ මේ සජීවී දහම් කතිකාවත වෙනුවෙන් විකාශනය සඳහා අනුග්‍රහය දරනු ලැබුවේ කැනඩාවේ මිසිසාගා නගරයේ පදිංචි පින්වත් විජේරත්න හේරත් මහත්මයා සහ චාන්දනී දිසානායක මහත්මිය යන ඒ සුපින්නතුල්ලා විසින්. ඉතින් අද උතුම් ධර්මකාරණා රාශියක් දම්සභා මණ්ඩපයෙන් අපිට කතා බහ කරන්න ලැබුණා. විශේෂයෙන් පින්වතුනි තමන්ගේ ජීවිතේට ගුණධර්ම උපදවා ගැනීම ගැනයි අපි ආරම්භක අනුශාසනාවේදී ඔබට සිහිපත් කළේ. එනිසා අපි යලිත් ඒ කාරණේ සිහියට නගනවා ඔබේ මේ ජීවිතේ අපි ජීවත් වෙන කෙටි කාලය ඇතුළේ පින්වතුනි තමන්ගේ ජීවිතේ මේ සුළු සුළු වශයෙන් හෝ අර ලස්සන ගුණධර්ම උපදවා ගන්න මහන්සි ගන්න. අපිට ගුණධර්ම ගැන අහන්න ලැබෙනවානේ බණපද අහද්දී. ඒ ගුණධර්ම වලට ආසා කරලා චුට්ට හරි මොකද අපිට එකපාර බැරි වේවි මේ සියලු ගුණ උපදවා ගන්න. නමුත් චුට්ට හරි ගුණධර්ම වලට ආසාව ඇති කරගෙන ඒවා උපදවා ගන්න කැප වෙන්න මහන්සි වෙන්න. ඇයි අපි එහෙම කියන්නේ? එහෙම ගුණධර්ම උපදවා ගන්න මහන්සි වෙනකොට අපේ අභ්‍යන්තරික ස්වභාවය අපේ ජීවිතය උසස් එකක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් උසස් ධාතුවක් බවට පත් වෙනවා. උසස් ධාතු ස්වභාවයට පත් වුණොත් ඒ උසස් ධාතුව පෑහෙන්නේ තවත් උසස් ධාතුවකට. අපි හිතමු කෙනෙක් කරපු උපකාර සිහි කරනවා. උපකාර වලට කෘතගුණ සලකන්ට කැප වෙනවා, මහන්සි ගන්නවා, සැලකිය යුතුයි කියලා හරි හිතනවා. ඒක සත්පුරුෂයන්ගේ ගතියක්. සත්පුරුෂ ධාතුව ජීවිතේ පිහිටනවා. සත්පුරුෂ ධාතුව පිහිටියොත් එයා එකතු වෙන්නේ යලි යලිත් සත්පුරුෂයොත් එක්ක. ඒ නිසා තමන්ගේ ජීවිතයට ගුණධර්ම උපදවා ගන්න තව තවත් උත්සාහවත් වෙන්න. අද දම්සභා මණ්ඩපයේදී අපි රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සග්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දිනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවි දේවතාවුන්ද පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය ආශිර්වාදය අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙන කාරණේ සැප්තැම්බර් මාසයේ උපන්දින සමරන පලාගල පදිංචි පින්වත් ආර්.එම්. සෝමාවතී මෑණියන්ට සහ කොබෙයිගනේ පදිංචි W.A. කුසුමාවතී මෑණියන්ට මේ ධර්ම දානමය පිනේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සුවසේ පින් කරගෙන සුවසේ ධර්මයේ හැසිරලා ඒ මෑණියන් දෙපළට මේ ගෞතම සාසනයේ රැකවරණය ලබන්නට
වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ HMW කරුණානායක පියාණන්ටත් HM මුදලි හාමි පියාණන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන්ව අපගේ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට මේ දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙන RM සෝමාවති මෑණියන්ටත් WA කුසුමාවති මෑණියන්ටත් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාව එක් කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන්ටත් දූ දරුවන්ටත් නිදුක් නිරෝග සුවය ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමිනුයි අද ධර්ම දානය සිද්ධ කළේ කැනඩාවේ මිසිසාගා නගරයේ පදිංචි පින්වත් විජේරත්න හේරත් මහත්මයා සහ චාන්දනී දිසානායක මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම ඒ පින්වතුන්ලාට ඒ වගේම පවුලේ සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. විශේෂයෙන් ඒ පින්වතුන්ලා විදේශගතව ඒ ගත කරන ජීවිතේ කිසියම් කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව සුවසේ නිදුකින් ගත කරන්නට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් සුපින්වත් ඔබ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් අද දවසේත් මේ ධම්සභා මණ්ඩපයේ මෙහෙවීම් කටයුතු සිද්ධ කරපු අපේ පින්වත් ශානක නිවේදක මහත්මයාට සජීව විකාශයක් විදිහට මේ රාත්‍රියේ ඔබ වෙත ධම්සභා මණ්ඩපය අරගෙන එනකොට මේ උදෙසා විශාල කැපකිරීමක් සිද්ධ කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් සියලු යහපතම සැලසේවා. රැකේ රක්ෂා ආදී සියලු කටයුතු දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන්ගේ ඇසුරේ තමන්ගේ ජීවිතේට සුන්දර ගුණධර්ම දියුණු කරගන්නට අවකාශ ලැබෙත්වා. සුවසේම පින් කරගන්නට අවකාශ ලැබෙත්වා. හැම දිනාටම මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පින්වත් අපි පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසාත් මේ සියලුම පුණ්‍ය ධර්මය පුණ්‍ය ආනුමෝදනා කරමු. පින්වත් ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් පුණ්‍ය ආනුමෝදනා වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද ධම්සභා මණ්ඩපය වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයේ එකතු කළ පින්වතුන් විදිහට කැනඩාවේ මිසිසාගා නගරයේ පදිංචි පින්වත් විජේරත්න හේරත් මහතා සහ චාන්දනී දිසානායක මහත්මිය දායකත්වයේ එකතු කළා. ඉතින් මේ පින්වතුන්ට අපි සිහිපත් කරගන්නවා. ඒ වගේම අද දවසේදී මේ ධම්සභා මණ්ඩපය පින්වත් ඔබට සමීප කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේ සහ මා ඇතුළුව මේ කැමරාවෙන් පිටුපස අපේ නිෂ්පාදන කණ්ඩායමත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඒ කල්යාණ මිත්‍ර සියලුම දෙනා සිහිපත් කරගන්නවා. ඒ සියලුම දෙනාගේ දායකත්වයෙන් කැපවීමෙන් තමයි මේ ධම්සභා මණ්ඩපය ඔබේ නිවසට ඔබ ගාවට සමීප වුණේ. ඉතින් පින්වතුනි, අපි සූදානම් වෙන්නේ අද දවසට ධම්සභා මණ්ඩපය තුලින් සමුගෙන යන්නට. එළඹෙන සතියන්ත ඉරිදාවෙත් හරියටම රාත්‍රී 7 පහ වෙන විට ඔබේ නිවසට ධම්සභා මණ්ඩපය ගෙනීමේ බලාපොරොත්තුව පෙරදැරිව. ඉතින් රාත්‍රී 9ට ඔබට පුළුවන්කමක් තිබෙනවා අද රාත්‍රියේදීත් ඒ මහානුභාව සම්පන්න සෙත් පිරිත සජ්ජායනාවන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඒ වගේම ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන්නට දැක බලා ගන්නට නිරතුරුවම රූපවාහිනිය කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්කිරු ගුවන්විදුලිය ඇසුරු කරන්නට පින්වත් ඔබට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.